right. අපි අවසාන දවසේ සාකච්ඡා කරේ විද්‍යුත් විභවය සම්බන්ධ සිද්ධාන්ත කොටස සාකච්ඡා කරේ. එතකොට විද්‍යුත් විභවය සම්බන්ධ සිද්ධාන්ත කොටසෙන් ගණනය කිරීම කීපයක් ඇතුවා. ඒක දැන් ටික දවසක් වෙනවා. ඉතින් ඒක මතක නැත්නම් ආයෙ නැවත ඒ වීඩියෝ බලන්න ගිහිල්ලා ඒක ලියවලා ඉතින් ඒක තේරුම් නැත්නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒක ගේන්න ඊළඟට මේ ඊළඟ සිද්ධාන්ත කොටස කියන්නේ මේ ගුරුත්ව ශේෂ්ත්‍රයට අදාළ සිද්ධාන්ත කොටස් සියල්ල අද සාකච්ඡා කරලා ඉවරක් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. එතකොට ඊළඟ මාතෘකාව අපිට තියෙන්නේ චාන්ද්‍රිකාවක චලිතය කියන එක. චාන්ද්‍රිකාවක චලිතය කියන සිද්ධාන්තයේදී right මේ චාන්ද්‍රිකාවක චලිතය කියන සිද්ධාන්තය කතා කරන්නේ මොකද හේතුව දැන් මේ භූස්ථාවර චාන්ද්‍රිකා සහ අනිකුත් චාන්ද්‍රිකා සියල්ලම පෘථුවිය වටා යම්කිසි නිශ්චිත වූ කක්ෂයක් ඔස්සේ ගමන් කරන චාන්ද්‍රිකා. සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් මේ සංනිවේදන ක්‍රම ඊට අමතරව අපිට එක එක තොරතුරු ලබා ගැනීම ඊළඟ අභ්‍යවකාශ ගවේෂණ ඒ කාරණාවලට සාමාන්‍යයෙන් භූස්ථාවර චාන්ද්‍රිකාවේම අභ්‍යවකාශයේ ගමන් කරන තවත් විශේෂ චාන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේ චාන්ද්‍රිකාවක් ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මේ කාලගුණ විපර්යාස පිළිබඳ තොරතුරු ලබා ගන්න තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ කාලගුණ තොරතුරු. ඊළඟට සංනිවේදනය සඳහා අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් පිටරට මොකක් හරි තරගයක් හරි මොකක් හරි අපි නරඹීමක් සිද්ධ කරන්නේ චාන්ද්‍රිකා තාක්ෂණය හරහා ඒ භූස්ථාවර චාන්ද්‍රිකා වලින් ලබා ගන්න මේ අපි කියනවා ඒකේ තරංග වලින් තමයි. right. එතකොට කෘත්‍රිම චාන්ද්‍රිකාවල චරිතය සම්බන්ධයෙන් කතා කරද්දී සාමාන්‍යයෙන් මේ චාන්ද්‍රිකාවක් සාමාන්‍යයෙන් දැන් මේ පෘථුවිය මේ වගේ තියෙනවා නම් පෘථුවිය ඉඳලා යම්කිසි නිශ්චිත උසකට රොකට්ටක් මාර්ගයෙන් අරන් යනවා. පෘථුවිය ඉඳලා නිශ්චිත උසකට රොකට්ටක් මාර්ගයෙන් අරන් ගිහිල්ලා මෙයා මුදාහැරපුවාම මෙයා යම්කිසි තිරස් ප්‍රවේගයකින් තමයි මුදාහරින්නේ. යම්කිසි තිරස් ප්‍රවේගයකින් තමයි මුදාහරින්නේ. එතකොට මෙයා මුදාහැරපුවාම මෙයා එයාගේ තිරස් ප්‍රවේගය උපයෝගී කරගෙන මේ වගේ ගමන් කරනවා යම්කිසි කක්ෂයක නොනවත්තා ගමන් කරනවා. මෙයා කොහොම නොනවත්තා ගමන් කරනවා. එතකොට මේකේ මේ සිද්ධාන්තයෙන් අපි මේක සාකච්ඡා කරන්නේ මේ චාන්ද්‍රිකාව මේ කක්ෂයෙන් එළියට යන්නේ නැතුව මේක ස්ථාවරව තියාගන්නේ කොහොමද කියන කාරණාත් එක්ක. ඒතකොට මෙයා පෘථුවියේ කේන්ද්‍රයේ ඉඳලා r දුරකින් තියනවා කියලා අපි ගත්තොත් පෘථුවියේ කේන්ද්‍රයේ ඉඳලා r දුරකින් මේ චාන්ද්‍රිකාව කක්ෂගත කරා කියලා කිව්වොත් මෙයාගේ තිරස් ප්‍රවේගය v කියලා ගත්තොත් මෙයාගේ මේ කක්ෂය පවත්වා ගැනීමට බලපාන්නේ ප්‍රධාන වශයෙන්ම මෙයාගේ කක්ෂය පවත්වා ගැනීමට බලපාන්නේ මෙයාගේ පෘථුවිය දිශාවට තියෙන ගුරුත්වාකර්ෂණ බලය. පෘථුවිය දිශාවට තියෙන GMM බෙදීම ආවර්තනය නැත්නම් ගුරුත්වාකර්ෂණ බලය තමයි මෙයාගේ ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. එතකොට ගුරුත්වාකර්ෂණ බලය මෙයාගේ කේන්ද්‍රයේ දෙසට තියෙනවා. ඒ වගේම තමයි මේ කක්ෂයෙන් එළියට යන්නේ නැතුව මෙයා සමතුලිතව පවත්වා ගන්න මෙයාගේ සමතුලිතතාවයේ උපකල්පනයක් කරනවා. අපි මෙයා වෘත්තාකාර පදයක යනවා කියලා උපකල්පනයක් කරවුවොත් එහෙම මෙයා කල්පිත සමතුලිතතාවයකට පත් කරන්න අපිට කේන්ද්‍ර අපසාරී බලයක් මෙතන යොදා ගන්න ඕනේ. එතකොට කේන්ද්‍ර අපසාරී බලය ලකුණු කරපුවාම පද්ධතිය සමතුලිත කියලා ගන්න පුළුවන්. මේක වෘත්තාකාර චලිතයේදී අපි සාකච්ඡා කරලා තියෙන ඕනෑම පද්ධතියක කේන්ද්‍ර අපසාරී බලය ලකුණු කරලා කල්පිත සමතුලිතතාවයකට යන්න පුළුවන් කියලා. එතකොට දැන් මෙයා පෘථිවිය කේන්ද්‍රයේ ඉඳලා r දුරට අරන් ගිහලා අතහැරපුවාම රොකට්ටක් මාර්ගයෙන් මෙයා මේ කක්ෂය පවත්වාගෙන නොනවත්වා චලිත වෙනවා. එතකොට මේ මත ක්‍රියා කරන
ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධව අපි තේන්න අපසාරී බලය. ඒතර මේක ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය මේකට ප්‍රතිවිරුද්ධව මේ වස්තුව මත සමතුලිතතාවයක් අපි ගන්න කල්පිත සමතුලිතතාවයක් ගන්න කේන්ද්‍ර ප්‍රසාරී බලය ලබු කරනවා. කේන්ද්‍ර ප්‍රසාරී බලය එන්නේ වෘත්තාකාර චලිතයේදී කේන්ද්‍ර ප්‍රසාරී බලය එන්නේ වෘත්තාකාර චලිතයේදී. වල මතකයි නම් මේ ළඟදීත් කරපු කට්ටියම කේන්ද්‍ර ප්‍රසාරී බලය කියන්නේ mv වර්ග බෙදීම r නැත්නම් v ඔමෙගා වෙන්න පුළුවන් නැත්නම් mr ඔමෙගා වර්ගය. ඔය කාරණා මේ සමීකරණ තුන මතක් වෙන්න ඕනේ. ඒ වෘත්තාකාර චලිතයේදී කතා කරන කේන්ද්‍ර ප්‍රසාරී බලය ලබන කරපුවා පද්ධතිය සම්තුලිත කල්පිත සම්තුලිතතාවයකට වත් වෙනවා. මේ කේන්ද්‍ර ප්‍රසාරී බලය කියලා කියන්නේ නිව්ටෝනියානු බල පද්ධතිය බලයකුත් නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙන බලයක් නෙමෙයි. මේ සිද්ධාන්තය අපි ව්‍යුත්පන්න කිරීම සඳහා කල්පිත සම්තුලිතතාවයක් ගන්න බලය. right. එතකොට මේක පෘථිවිය කේන්ද්‍ර කොටගත්ත නැත්නම් මේ පෘථිවිය කේන්ද්‍රයක් වශයෙන් තියාගත්ත R කියන පදයක වෘත්තාකාර චලිතයක නිරත වෙනවා. R කියන පදේ වෘත්තාකාර චලිතයක නිරත වෙනවා නම් අපිට මෙයාගේ ප්‍රවේගය සඳහා ව්‍යුත්පන්න කිරීමක් කරන්න නැත්නම් මේ චන්ද්‍රිකාවේ ප්‍රවේගය සඳහා ව්‍යුත්පන්න කිරීමක් කරන්න පුළුවන්. right. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන කේන්ද්‍ර අපසාරී බලය ලබන කරපම් පද්ධතිය සමතුලිතයි. දැන් මේක කල්පිත සමතුලිතතාවයක්. මෙයා කියන්නේ නැහැ කොහෙද. කල්පිත සමතුලිතතාවයක් කියන්න පුළුවන්. එතකොට මෙතන මම ලියන්නම් ඊටු සිද්ධාන්ත කොටස. එතකොට කේන්ද්‍ර අපසාරී බලය ලබන කරපම් කේන්ද්‍ර අපසාරී බලය ලබන කල විට පද්ධතිය සමතුලිත වෙනවා. කේන්ද්‍ර අපසාරී බලය ලබන කරේක පද්ධතිය සමතුලිත වෙයි. දැන් මෙයා සමතුලිතයි. මේ පැත්තට කේන්ද්‍ර අපසාරී මේ පැත්තට ගුරුත්වාකර්ෂණ. ඒතර වස්තුව මත ක්‍රියා කරන බල ගත්තොත් බල දෙක සමතුලිතයි. ඒක රේඛීයයි දිශාවට ප්‍රතිවිරුද්ධයි එතකොට. right. මේක තිරස් විභේදන මූල ධර්මය ගන්න පුළුවන්. තිරස් විභේදනය මේ දිශාවට විභේදනය කරවුවොත් මෙයාගේ GM M බෙදීම R වර්ගයේ ඍණ අනිත් පැත්තට තියෙනවා. sorry මේක නෙමෙයි ගන්න මේ පැත්තේ ධන බලය. අර පැත්තේ බලය ගමු. MV වර්ග බෙදීම R ඍණ GMMM G සිම්බල් and capital M බෙදීම R සමානයි බිඳුවයි කියලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ සමතුලිතතාවයේ මූල ධර්මයත් එක්ක අපිට මෙයා සමාන කිරීමක් ගන්න පුළුවන්. ඒකෝට මෙයා MV වර්ග බෙදීම R කෙලින්ම සමාන වෙනවා ගුරුත්වාකර්ෂණ බලයට. එතකොට මේ සිම්පල් එකම අයින් කරලා දැම්මොත් මෙතන එක R එක්කත් අයින් වුණොත් එහෙම චන්ද්‍රිකාවේ කක්ෂයේ එයා ලබා ගන්න ප්‍රවේගය ගණනය කරන්න පුළුවන්. මෙයාගේ GM බෙදීම R කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ වර්ගමූලය ගත්තොත් මෙයා V සමානයි මූල GM බෙදීම R කියලා ගන්න පුළුවන්. එතකොට චන්ද්‍රිකාවේ වේගය සඳහා සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න නම් චන්ද්‍රිකාවේ වේගය සඳහා සමීකරණයක් ව්‍යුත්පන්න කරනවා. අරය R පෘථිවිය කේන්ද්‍ර කරගත්ත වෘත්තාකාර කක්ෂයක ගමන් කරනවා කියලා හිතුවොත් මෙයාගේ කේන්ද්‍රයේ දෙතර තියෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. මොකද පෘථිවියට ආකර්ෂණය වෙලා තියෙන්නේ මේ ග්‍රහ වස්තුන් ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා අපි කේන්ද්‍ර අපසාරී බලය ලබන කරගෙන අපිට සමතුලිතතාවයකට ගියොත් මේ මූල ධර්මයේ උත්පන්න කරලා අපිට චන්ද්‍රිකාවේ වේගය v සමානයි gm බෙදීම r වර්ගය කියලා ව්‍යුත්පන්න කිරීමක් කරන්න පුළුවන්. මේක ඉතාම වැදගත්. චන්ද්‍රිකාවක වේගය v නම් v සමානයි gm බෙදීම r. right. එතකොට ඒක තමයි පළවෙනිටම චන්ද්‍රිකාවක වේගය සම්බන්ධ සිද්ධාන්ත. මේක ඔයාලා දැනගත යුතු කාරණා. මේ කේන්ද්‍ර අපසාරී බලය අපි ගන්න යම්කිසි වෘත්ත චලිතයක නිරත වෙන වස්තුවක අපි ව්‍යුත්පන්න කිරීමක් කරනවා. යාන්ත්‍ර විද්‍යාව වෘත්ත චලිත භ්‍රමණ වෘත්තාකාර චලිතයේදී කේන්ද්‍ර අපසාරී බලය පද්ධති සමතුලිතතාවය සඳහා යොදා ගන්න. එතකොට මේක ව්‍යුත්පන්න කරපෙක ලොකු සිද්ධාන්තයක් නෑ. මේක සාමාන්‍ය විදියට සමතුලිතතාවයේ මූල ධර්මයේ පාවිච්චි කරලා
විභේදන මූලධර්මයේ පාවිච්චි කරොත් මෙහා තිරස් විභේදනය කරොත් මේ පැත්තේ බලය මේ පැත්තේ බලය සමාන වෙනවා. ඒතකොට මෙයාගේ සිම්පල් එක කැපිලා ගිහලා මේ එක r එකක් අයින් වුණොත් තියෙනවා. වර්ගමූල gm බෙදීම r වර්ගය කියලා අපිට ගන්න පුළුවන්. right. මේවා සාධාරණ කරගන්න මේ මූලධර්ම විකලාර සිද්ධාන්ත කොට තමයි දාලා ඇති. එහෙම අපහසුතාවයක් තියෙනවා නම් විනාඩියක් දෙකක් දෙන්න මේක සාධාරණ කරගෙන යන්න. එතකොට චන්ද්‍රිකාවේ වේගයේ සම්බන්ධ මූලධර්මය ඕමයි. චන්ද්‍රිකාවේ වේගයේ සම්බන්ධ මූලධර්මය ඕම. ඊට අමතරව ඔයාලා දැනගත්ත ඕන කාරණයක් තමයි මේකේ මේ චන්ද්‍රිකාවේ වේගය ඇත්තටම මෙයාගේ චන්ද්‍රිකාවේ වේගය චන්ද්‍රිකාවට නිර්ණය කරන්න බෑ. චන්ද්‍රිකාවේ වේගය චන්ද්‍රිකාවට නිර්ණය කරන්න බෑ. මෙයාගේ මේ අරය මත තමයි චන්ද්‍රිකාවේ වේගය නිර්ණය වෙන්නේ. මොකද මේ ගුරුත්ව බලය මේ අරය මත නිර්ණය වෙන්නේ. ඒක ගුරුත්වාකර්ෂණ බලය යන්න අඩුවීමක් සිද්ධ වෙනවා. ශේෂ්ඨයෙන් එළියට යන්නේ. එතකොට ඒ ගුරුත්වාකර්ෂණ බලය මත මෙයාගේ වේගය රඳා පවතිනවා. මේක කක්ෂයේ අරය මත රඳා පවතිනවා. r මත තමයි මෙයාගේ වේගය රඳා පවතින්නේ. චන්ද්‍රිකාවට එයාගේ වේගය අඩු වැඩි කිරීමක් කරලා එයාගේ වේගය නිර්ණය කිරීමක් කරන්න බැහැ. ඒකත් වැදගත් වෙන්න ඕනේ. මේ පහලින් ලියා ගන්නත් ඕනේ චන්ද්‍රිකාවේ වේගය චන්ද්‍රිකාවට තීරණය කරන්න බෑ. එයා මේ සිම්පල් r නැත්නම් පෘථුවියේ කේන්ද්‍රය ඉඳලා කොච්චර දුරක් එළියට එයා ගිහිල්ලා තියෙනවද කියන ආකාරයක් නැත්නම් පෘථුවියේ කේන්ද්‍රය ඉඳලා කොච්චර ඈත් වීමක් තියෙනවද කියන එක තමයි එයාගේ වේගයේ තීරණය වෙන්නේ. right. ඊළඟට ඊතුරු සිද්ධාන්ත කොටසට යනවා. පෘථුවිය ආසන්නයේ කක්ෂගත කර චන්ද්‍රිකාවක වේගය ගණනය කිරීමක් කරන්න. පෘථුවිය ආසන්නයේ කක්ෂගත කර චන්ද්‍රිකාවක වේගය අපි ගණනය කිරීමක් කරන්න. right. ඊළඟට එතන මාතෘකාව ලියා ගන්න ඕනේ. පෘථුවිය ආසන්නයේ ඒ කියන්නේ මේ ලොකු දුරකට එළියට අරන් ගිහිල්ලා නෙවෙයි පෘථුවිය ආසන්නයේ කක්ෂගත කර චන්ද්‍රිකාව. පෘථුවිය ආසන්නයේ කක්ෂගත කළ චන්ද්‍රිකාවක වේගය සොයමු කියලා තමයි හොයාගන්න තමයි මේක ආයේ ගණනය කිරීමක් කරන්නේ. right. පෘථිවි ආසන්නයේ කක්ෂගත කළ චන්ද්‍රිකාවක වේගය හොයන්නේ. right. පෘථිවිය ආසන්නයේ කක්ෂගත කළ චන්ද්‍රිකාවක වේගය. right. දැන් අපි ව්‍යුත්පන්න කිරීමක් කරා චන්ද්‍රිකාවක වේගය ව්‍යුත්පන්න කිරීමක් කරා මොකද්ද? v සමානයි චන්ද්‍රිකාවක වේගය කියන එක අපි ව්‍යුත්පන්න කිරීමක් කරා චන්ද්‍රිකාවක වේගය දැන් මේ විනාඩියක කලින් කරව එක වේගය v නම් v සමානයි වර්ගමූල gm බෙදීම r මේවා මතක නැත්නම් මේක ඇවිල්ලා g කියන්නේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය 6.7 බලයක් ඉන්නේ. ඊළඟට මේ ස්කන්ධය මෙතන පෘථුවියේ ස්කන්ධය මෙතන r සිම්පල්ලාට ඇවිල්ලා කක්ෂයේ ආරය නැත්නම් අපි කියනවා මෙයා අර පෘථුවියේ කේන්ද්‍රයේ ඉඳලා ආරයගේ වස්තුවට නැත්නම් අපි ග්‍රහ වස්තුවට තියෙන දුර. එතකොට මේක ව්‍යුත්පන්න කරගන්න පුළුවන් සරල සිද්ධාන්තයක් පාවිච්චි කරලා ඊට පස්සේ මේ සිද්ධාන්තය පාවිච්චි කරලා අපිට පෘථුවියේ වේගය ගණනය කරන්න පුළුවන්. එතකොට මේකේ මේ පොඩි ආසන්න කිරීමක් කරන අතර මේ පෘථුවිය ආසන්න නිසා නම් පෘථුවියට ඉත ආසන්න කියලා කියන්නේ පෘථුවියට ආසන්න වෙමින් පෘථුවියට ආසන්නය කියලා කියන්නේ පෘථුවිය ආසන්නයේ නැතිකට චන්ද්‍රිකාව වේගය පෘථුවියට ආසන්න වෙවි නැත්නම් මේ පෘථුවියට ආසන්නව චන්ද්‍රිකාව කක්ෂගත කරලා තියෙනවා කියන එකත් එක්ක පෘථුවියට ආසන්නව චන්ද්‍රිකාව කක්ෂගත කරලා තියෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කළ ඇති වෙයි. පෘථුවියට ආසන්නව චන්ද්‍රිකාව කක්ෂගත කරලා තියෙන නිසා මෙහා r කියන එක පෘථුවියේ අරය කැපිටල් r ට සමානයි කියලා අපිට ගන්න පුළුවන්. මේවා නම් ඇත්තටම ළමයි ඉතින් අර කියනවා වගේ කාරණා තමයි මේ සිද්ධාන්ත මේ වශයෙන් තමයි වලංගු වෙන්නේ.
දැන් පෘථිවි ආසන්නයේ කක්ෂගත කළ චන්ද්‍රිකාවක් කියලා ගත්තොත් එන්නේ කාර්යය කියන්නේ කක්ෂයේ ආරේ දැන් අර කතා කරා වගේ පෘථිවිය කේන්ද්‍ර කරගෙන මෙහා මේව වටේ යනවා මෙහා මෙතන යන ගමන් මෙහා ප්‍රවේගයක් කරන් තියෙන v ප්‍රවේගයක් මෙහා සිම්පල් r දුරකින් තමයි මෙහා පෘථිවිය කේන්ද්‍රය යන්නේ මේ සිම්පල් r කියන එක නම් මෙයාගේ අභ්‍යන්තර ආරේ කැපිටල් r ට ආසන්නකින් සමානයි කියලා ගන්න. ඒ කියන්නේ මෙහා මේ හරි වගේ දිනනවා කියලා ගත්තොත් right ඒ කියන්නේ දැන් මේ කක්ෂය සිම්පල් r තුල මේ කැපිටල් r ට සමානයි. මොකද මෙහා ළඟ එකක් කියන්නේ පෘථිවිය ආසන්නයේ මේ දෙක සමානයි කියලා අපි ගත්තොත් මේකට ආදේශ කිරීමක් කරන්න පුළුවන් v සමානයි වර්ගමූල gm බෙදීම r කියලා ගන්න පුළුවන්. v සමානයි වර්ගමූල gm බෙදීම r දැන් කැපිටල් r මොකද කැපිටල් r සිම්පල් r සමානයි. කියන්නේ මෙයාගේ මේ විතර දුරකින් එකක් නෙවෙයි මෙයා ළඟ කක්ෂගත කරපු චන්ද්‍රිකාවක් කියලා ගන්න. එතකොට අපි දන්න කාරණයක් දැන් මෙතනින් යාගේ සුළු කරද්දී මේ පෘථුවිය ස්කන්ධය අපිට ඕන. පෘථුවිය ස්කන්ධය ඕන. දැන් පෘථුවිය ස්කන්ධය මේකට ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. අපිට වෙනත් සිද්ධාන්තයකින් අපිට විඋත්පන්න කිරීමකට අදාළ සමීකරණ යොදා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය G නම් ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයේ G කියලා ගත්තොත් G කියන්නේ අතන ගුරුත්වජ ත්වරණය කියලා ගත්තොත් කමන්න ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය G නම් G සමාන gm බෙදීම r වර්ගය කියලා සමීකරණයක් කලින් දවසේ අපි මුල් දවස්වල අපි හදුවා. ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය රඳාපවතින්නේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ අදාළ නියතය සහ පෘථිවියේ ස්කන්ධය සහ පෘථිවිය ආරය. හරි. එතකොට මෙයාගෙන් අපිට ගන්න පුළුවන් මේ gm එක උත්තර කිරීමක් කරගත්තොත් මෙතන gm සමානයි gr වර්ගයේ සිම්පල් gr වර්ගයක් දාගන්න. gm සමානයි සිම්පල් gr වර්ගයක් දාගන්න පුළුවන්. එතකොට මේ සිම්පල් gr වර්ගය මෙතන මේ ඇතුලේ තියෙන gm ට ඇතුලට දාගත්තා. නැත්නම් ඒක ආදේශ කිරීමක් කරගත්තොත් right. මේවා මම සිද්ධාන්තමය වලින් ඔයාලට යවලා තියෙන නිසා ගැටලුවක් කරගන්න එපා. මේක ලොකු කාරණාවක් නෙමෙයි. චන්ද්‍රිකාවක වේගයේ සමීකරණය ලියුවා පෘථිවියට ආසන්නව චන්ද්‍රිකාවක් රක්ෂා කරගන්න තියෙන නිසා මේ දෙන්න ආසන්නයෙන් සමානයි කියලා ගත්තා. ඒකල්ල මෙතන සිම්පල් r කැපිටල් r ආසන්නයෙන් සමානයි මේක ගන්න. ඊළඟට එදා කලින් අපි කරපු සිද්ධාන්තත් එක ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. නැත්නම් ගුරුත්වාකර්ෂණ බලයට අදාළ වන ශේෂ්ත්‍රයේ තීව්‍රතාවය නැත්නම් ගුරුත්වජ ත්වරණය කියන එක. ගුරුත්වජ ත්වරණය සමානයි gm බෙදීම r වර්ගය. ඒතකොට මේක නම් gm මුක්ත කරගත්තේ නේද? ස්කන්ධය අපි අවශ්‍ය නැති නිසා ස්කන්ධයේ ස්වයත්ත රාශියක් නිසා. මෙතන ස්කන්ධය නැතුව මේ gr වර්ගය කියන්නේ සිම්පල් gr වර්ගය මේක අතට දාගන්න පුළුවන්. right. එතකොට මම මේ අයිනෙන් හදන්නම් දැන් මේ ගාන දැන් මේකේ දමදින පොඩ්ඩක් මේන් අයින් කරලා right. එතකොට මෙයාගේ මේ ඇතුළට සිම්පල් gr වර්ගය යම්මොත් v සමානයි වර්ගමූල සිම්පල් gr වර්ගයේ බෙදීම v සමානයි සිම්පල් gr වර්ගයේ බෙදීම r ඊළඟට මෙයා සුළු කිරීමක් කරන්න පුළුවන් r ට r ගන්නොත් v සමානයි මූල gr කියලා ගන්න පුළුවන්. එතකොට චන්ද්‍රිකාවේ වේගය පෘථිවිය ආසන්නයේ කක්ෂගත කරන චන්ද්‍රිකාවේ වේගය වර්ගමූල gr කියලා ගන්න පුළුවන්. එතකොට මේ gr කියලා කියන්නේ g කියන්නේ ගුරුත්වජ ත්වරණයනේ. ඒක ආසන්න වශයෙන් අපි ගත්තොත් එහෙම 10 කියලානේ ගන්න වෙන්නේ. right. එතකොට අරය කියන එක පෘථිවියේ අරය සාමාන්‍යයෙන් අපි ගන්නෙ පෘථිවියේ අරය සමානයි පෘථිවියේ අරය මම මෙයාගේ ලියන්න පෘථිවියේ අරය. පෘථිවියේ අරය ආසන්න වශයෙන් කිලෝමීටර් 6400ක් වගේ තමයි තියෙන්නේ. පෘථිවියේ අරය සාමාන්‍යයෙන් කිලෝමීටර් 6400ක් වගේ තමයි තියෙන්නේ. එතකොට පෘථිවියේ අරය අනිවාර්යෙන් මේ සමීකරණයකට දෙන්න ඕන. මේ දත්යන් තර පෘථිවියේ අරය 6400 කිලෝමීටර් නම් මේකට කිලෝ කරගන්න ඕන. එතකොට මේකේ 64යි 10 බලය ගත්තොත් 1 2 3 3 3 6යි. එතකොට 64 වර්ගමූලයක් අපි ගත්තොත් 8යි 8 වැඩි කිරීම 10 3යි ms විනේ. ඒ කියන්නේ පෘථිවියේ ආසන්නයේ කක්ෂගත කරන චන්ද්‍රිකාවක්
8000 ms රිනේක වේගයකින් චලනය වෙනවා. නැත්නම් මෙයා නොනවත්වා චලිත වෙනවා 8000 ms රිනේක වේගය. ඒක තමයි චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ කක්ෂගත කරපු චන්ද්‍රිකාවක ප්‍රවේගය කියන එක අපිට එන්නේ මේක ඕන කිලෝමීටර වලින් කියන්න පුළුවන් kms රිනේක කියලා වුණා කියන්න පුළුවන්. එතකොට පෘථිවිය ආසන්නයේ කක්ෂගත කරපු වේගයන් මේ සිම්පල් ආරම්භයක් කරාලු ආසන්නයෙන් සමාන වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම මෙයා GR ආදෙන් කිරීමක් කරොත් එහෙම මේ පෘථිවිය ආසන්නයේ තියෙන චන්ද්‍රිකාව ආසන්න වශයෙන් අපිට පැයට තප්පරයකට කිලෝමීටර 8ක් වගේ තමයි සාමාන්‍ය යන්නේ. එයාගේ ප්‍රවේගය සාමාන්‍යයෙන් තප්පරයකට කිලෝමීටර 8ක් විතර තමයි යන්නේ. right. ඔක තමයි චන්ද්‍රිකාවක මූලික සිද්ධාන්තය. චන්ද්‍රිකාවක මූලික සිද්ධාන්තය කියන්නේ චන්ද්‍රිකාවේ වේගය සඳහා සමීකරණයක් උත්පන්න කරලා චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේම කක්ෂ කරගෙන මේ දෙන්න ඉතා ළඟින් මේ කක්ෂ විතර දුරට මේ ලං කරලා ගත්තා. ඉතා ආසන්නයෙන් කක්ෂ කරගෙන අවස්ථාවක මෙයාගේ අපිට පෘථිවියේ චන්ද්‍රිකාවේ ප්‍රවේගය අපිට ගණනය කරන්න පුළුවන්. ප්‍රවේගය නැත්නම් වේගය ගණනය කරන්න පුළුවන්. පැයට කිලෝමීටර නැත්නම් තප්පරයට කිලෝමීටර 8ක් පොඩි ආසන්න වශයෙන්. right. ඊළඟට මේ කාලගුණ වගේ තොරතුරු අපි රැස් කරගන්න සාමාන්‍යයෙන් අපි භාවිතා කරනවා මේ භූස්ථාවර චන්ද්‍රිකා කියන එක ඊළඟට අපි සාකච්ඡා කරමු. right. මේක ඔයාලා සටහන් කරගන්න මෙතෙන් දෙනකම් මේ සටහන් කරලා ඉවරලා ඔයාලගේ ඊළඟ කොටසට අපිට යන්න පුළුවන්. මේක සටහන් කිරීමක් කරගන්න. මේකේ සියලුම තොරතුරු ටික තියෙනවා. සාමාන්‍යයෙන් මම නෝට් එකක් ඔයාලට දෙදුවා. එතනින් බලගෙන ඒ පිළිවෙලකට ඔය සකස් කරගෙන තියාගන්න. දැනට මම සාමාන්‍යයෙන් නම් ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්න කලින් මේවා නෝට් එක ලියලා තමයි එන්න ඕනේ. ඒක හොඳයි එහෙම කරන්නේ. මොකද මේක ලියා ගත්තට පස්සේ ඔයාලා මොකක් හරි අයිඩියා එකක් තියෙනවද මොකද්ද කියන්නේ කියලා. ඒකත් එක්ක එන්න ඕනේ මම ඊයේ අවස වගේ තමයි දැම්මේ. මොකද දැන් මේ කාලේ තුලදී කාර්යවල තත්ත්වයක් තියෙන නිසා මේ මට ඒක අමතකලා තිබ්බ නිසා දැන් මේ ළඟදී හරි දැම්මා. හරි කවන්නේ ලියා ගත්තා වුණ නැදා තමන්ගේ සිද්ධාන්ත ආවරණය කිරීමත් එක්ක මේ හරියට මේවා යන්න ඕනේ. මේ හරියට යන්න ඕනේ මේ චන්ද්‍රිකාවක මේ සිද්ධාන්තේ හරියට මේ පියවර සහිතව පිළිවෙලකට ලියා ගන්න. ඒක ලියලා මේ ගණනය කිරීම නිවැරදිව බලන්න. right. ඊළඟට භූස්ථාවර චන්ද්‍රිකා නැත්නම් ජියෝ ස්ටේෂනරි සැටලයිට් කියලා කියනවා සාමාන්‍යයෙන්. භූස්ථාවර චන්ද්‍රිකාවක් නැත්නම් මේ යම්කිසි නිශ්චිත දුරකට අරන් ගිහිල්ලා එයාලා කක්ෂගත කරලා තියෙනවා. එයාව යවාගන්නේ නැහැ කොහොමද පෘථිවි පෘෂ්ඨයෙන් යම්කිසි උසකට අරන් ගිහිල්ලා එයාලා ස්ථාවරව තියාගන්න. ඒ ස්ථාවරව තියාගන්න ප්‍රධානම හේතුව තමයි ස්ථාවරව තියාගන්න ප්‍රධානම හේතුව තමයි මේ භූස්ථාවර චන්ද්‍රිකාවක සාමාන්‍යයෙන් මේ ඔයා දන්නවා දැන් මේ සංනිවේදන ක්‍රමත් එක්ක දැන් අපි දන්නවා දැන් අපේ මොබයිල් ෆෝන් එකට සිග්නල් එනවා ඊළඟට Wi-Fi තාක්ෂණයෙන් එනවා ඒ කාරණා ඊට පස්සේ ඕනෑම රටක තොරතුරු ඉසනින් ගන්න පුළුවන් ඒ වගේ දේවල් වලට ඇත්තටම පාවිච්චි කරන්නේ මේ ඒ තියෙන සාමාන්‍ය මේ සංනිවේදන නැත්නම් සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වලින් අපිට ලැබෙන්නේ නැහැ. ඒවා චන්ද්‍රිකා තාක්ෂණයෙන් චන්ද්‍රිකාවෙන් අරන් තමයි අපිට දෙන්නේ. ඒතකොට ඒක අනිවාර්යෙන්ම මේ වැදගත් වෙනවා. right. ඒක අනිවාර්යෙන්ම වැදගත් වෙනවා ඕනෑම රටක කාලගුණ තොරතුරු ඊළඟට වෙනත් රටවලින් ලබා ගන්න තොරතුරු හැම දෙයකටම භූස්ථාවර චන්ද්‍රිකා කියන මේ තාක්ෂණික ක්‍රමය භූස්ථාවර චන්ද්‍රිකාවක් කියන එක දැනගන්න ඕනේ. right. ඊළඟට මෙතන ලියා ගන්න මාතෘකාව භූස්ථාවර චන්ද්‍රිකා කියන භූස්ථාවර චන්ද්‍රිකා. භූස්ථාවර චන්ද්‍රිකා කියන මේකේ සිද්ධාන්තේ ඉතා සුළු කොටසක් තියෙන ඒක ආවරණය කරගෙන යන්න ඒතකොට ලේසි අපිට. දැන් ගණනය කිරීම වලට ඉක්මනට යන්න පුළුවන් සියලුම ගණනය කිරීම වලට. භූස්ථාවර චන්ද්‍රිකාවක සිද්ධාන්තය යන්න මේක ඉංග්‍රීසියෙන් කියනවා ජියෝ ස්ටේෂනරි සැටලයිට්.
ජියෝස්පේෂල් සැටලයිට් සාමාන්‍යයෙන් භූස්ථාවර චන්ද්‍රිකාවක් කියන කාරණය. මේ භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ පෘථිවියේ ඉඳලා මේ පෘථිවිය අපි මෙයා ගමු පෘථිවියේ ඉඳලා නැත්නම් මෙයාගේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා නිශ්චිත දුරකට කක්ෂගත කරලා තියෙනවා. මේ පෘථිවියේ ඉඳලා යම් කිසි නිශ්චිත දුරකට කක්ෂගත කරලා තියෙනවා. පෘථිවිය මේක පෘථිවි ස්කන්ධය කියලා ගත්තොත් පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා අර ඉස්සලා මම කතා කරා වගේ නිශ්චිත දුරකට අරන් ගිහලා මෙයා කක්ෂගත කරලා තියෙනවා. එතකොට පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා අපි සිම්පල් කරලා අරගෙන ගිහලා ගත්තොත් ඉස්සලා වගේම સિદ્ધාන්තය ඒකක් ගන්නවා. මේක යම් කිසි පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා නිශ්චිත උසකට අරන් ගිහලා මෙයාව අතහැරලා තියෙනවා. චන්ද්‍රිකාව කොහොමද ඇරලා තියෙන්නේ මෙයා වෘත්තාකාර පතයක කක්ෂයක ගමන් කරනවා. එතකොට මේක හැම වෙලාවෙම මේකේ මේ කක්ෂය පවත්වාගෙන තියෙන්නේ. කියන්නේ මේ පෘෂ්ඨයේ ඉඳලා තියෙන දුර නැත්නම් අපි කියනවා මෙතන තමයි පෘෂ්ඨයේ ඉඳලාම පෘෂ්ඨයේ ඉඳලා තියෙන දුර නොවෙනස්ව පවත්වා ගන්න ඕනේ. මේ අරයත් එක තමයි ගන්න. පෘෂ්ඨයේ ඉඳලා තියෙන දුර ඇත්තටම පවත්වා ගන්න ඕනේ. එතකොට එයා සාමාන්‍යයෙන් උසකින් තමයි දින නැත්නම් මේ පෘෂ්ඨයට තාම උසකින් තමයි දින විතර මේ භූස්ථාවර චන්ද්‍රිකාව මොකක්ද කියලා අපිට අර්ථ දැක්වීමක් ඕන ලියා ගන්න භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ පෘථිවියේ නිශ්චිත ලක්ෂයකට සෑම විටම පහළින් වීමට කියන්නේ නිශ්චිත ලක්ෂයකට හැම වෙලාවෙම පහළින් වීම කියන්නේ මෙයාගේ ශේෂ්ඨයන් මොකක්ද ලක්ෂණ ගත්තොත් ශේෂ්ඨය ඉවර වෙන තැනම මොකක්ද ගත්තොත් ඒකට පල්ලයන් හැම වෙලාවෙම තියෙන්නේ. පෘථිවියේ නිශ්චිත ලක්ෂයකට සෑම විටම පහළින් පිටන පෘථිවි පෘෂ්ඨයේ සිට යම් කිසි උසකින් නැත්නම් පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා h උසකින් වගේ නැත්නම් පෘථිවි පෘෂ්ඨයේ සිට යම් කිසි උසකින් පෘථිවියේ සමගතලයේම ගමන් කරනවා චන්ද්‍රිකාව. පෘථිවි සමතලය නැත්නම් මේ පෘථිවිය හා සමතලය මේ තලය තමයි. පෘථිවිය හා සමතලයේ ගමන් ගන්න චන්ද්‍රිකාවක් තමයි සාමාන්‍ය භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. ඒකේ වැදගත්ම කාරණය තමයි මෙයා ස්ථාවරයි කියන එක. මෙයාගේ පතේ ස්ථාවරයි. පෘථිවියේ යම් කිසි ලක්ෂයකට පල්ලයන් හැම වෙලේම තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ ශේෂ්ත්‍රය ඉවර වෙන තැන වගේ ගත්තොත් ඒකට පහළින් තියෙන්නේ. ඊට අමතරව මෙයාගේ මේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා h උසකින් වගේ තියෙනවා. මෙතන r කියලා ගත්තොත් මෙයා h කියලා ගත්ත පෘෂ්ඨයේ ඉඳලා පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා h උසකින් වගේ තියෙන පෘථිවිය හා සමගතලයේම ගමන් කරන පෘථිවි සමග තලයේම ගමන් කරන චන්ද්‍රිකාව තමයි භූස්ථාවර චන්ද්‍රිකාවක් කියලා කියන්නේ. හරි. එතකොට මේ භූස්ථාවර චන්ද්‍රිකාවක අපිට වැදගත්ම කාරණය තමයි මේ භූස්ථාවර චන්ද්‍රිකාව කොච්චර දුරින්ද මෙහා ඉන්නේ කියන්නේ. භූස්ථාවර චන්ද්‍රිකාව පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා කොච්චර උසකට ගිහිල්ලා තියෙනවද කියන්නේ. නැත්නම් මෙයා කොච්චර උඩකින්ද ඉන්නේ කියලා. එතකොට අපිට සිද්ධාන්ත මේ වශයෙන් ඊළඟට දැනගන්න ඕන නැත්නම් ඊළඟ ගන්නේ තේරීම තමයි මේ භූස්ථාවර චන්ද්‍රිකාවක මේ කක්ෂයේ ආරය හොයන එක. right. ඒතර පාරේ ලියන්නේ එතකොට භූස්ථාවර චන්ද්‍රිකාවක ආරය සෙදීම කියන එක ඊළඟට වැදගත් වෙනවා. භූස්ථාවර චන්ද්‍රිකාවේ ආරය හොයන්නේ. මෙයාගේ ආරය අපිට ගණනය කරන්න ඕනේ. ඉතින් අපිට සිම්පල් ආර ගණනය කරන්න. භූස්ථාවර චන්ද්‍රිකාවේ ආරය සොයමු කියලා ලියා ගන්න. භූස්ථාවර චන්ද්‍රිකාවේ ආරය ගණනය කරන්න යන්න. right. එතකොට මේ භූස්ථාවර චන්ද්‍රිකාවේ තවත් විශේෂිත කාරණයක් තියෙනවා. මේ හැම වෙලාවෙම මෙයාගේ මේක භූස්ථාවර නම් මෙයා ස්ථාවරව මෙයාගේ පදය පවත්වා ගන්නවා නම් පෘථිවියේ ආවර්ත කාලය නැත්නම් අපි කියන පෘථිවියට වටයක් භ්‍රමණය වීමට ගතවන කාලය චන්ද්‍රිකාවේ වටයක් මෙයාගේ යන්න ගතවන කාලයට සමාන වෙන්න ඕනේ. සාමාන්‍ය පෘථිවි ආවර්ත කාලයට අක්ෂය වටා පෘථිවි ආවර්ත කාලය චන්ද්‍රිකාවේ ආවර්ත කාලය සමාන වෙන්න ඕනේ. නැතුනොත් මෙයා භූස්ථාවර කියලා අපි ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් නම් ඒව තමයි එයාලා අක්ෂගත කරන්නේ. දැන් මේවා ඇවිල්ලා කෘත්‍රිමව කරන එක මේ කැල්කියුලේෂන් එකක් කරලා මෙයා කෘත්‍රිමව මෙයාගේ ආවර්ත කාලය සමාන කරනවා. කියන්නේ පෘථිවියේ ආවර්ත කාලය
සාමාන්‍යයෙන් පෘථිවිය ආවර්ත කාලය කියලා කියන්නේ කීයක්ද? පෘථිවිය ආවර්ත කාලය පෘථිවියට භ්‍රමණය වෙන්න කොච්චර කාලයක් යනවද? ඔව් පෘථිවිය පැය 24ක් යන්නේ චන්ද්‍රිකාව අනිවාර්යෙන් ඒ ගාන යන්න ඕන. චන්ද්‍රිකාවේ ආවර්තය මේක ඉතාම වැදගත්. භූස්ථාවර නම් යා පෘථිවිය ආවර්ත කාලය චන්ද්‍රිකාවේ ආවර්ත කාලයට අනිවාර්යෙන්ම සමාන වෙන්න ඕන. එතන පළවෙනි අපි යොදා ගන්නා සිද්ධාන්තය. පෘථිවිය ආවර්ත කාලය චන්ද්‍රිකාවේ ආවර්ත කාලයට සමානයි කියන එක. මෙයාගේ දවසක් කියලා කියන්නේ නැත්නම් මෙයා භ්‍රමණය වීමට මෙයා අක්ෂය වඩා භ්‍රමණය වෙන්න මෙයා රවුම්. අක්ෂය වඩා භ්‍රමණය. දැන් මේ කාලය තමයි මෙයාගේ චන්ද්‍රිකාවේ ආවර්ත කාලය කියලා කියන්නේ. right. එතකොට චන්ද්‍රිකාවේ වේගය ගැන අපි ව්‍යුත්පන්න කිරීමක් කරා. චන්ද්‍රිකාවේ වේගය ඉස්සලා වෙනවා. චන්ද්‍රිකාවක වේගය v නම් v සමාන වෙනවා වර්ගමූල gm බෙදීම r. චන්ද්‍රිකාවේ වේගය v සමාන වෙනවා වර්ගමූල gm බෙදීම r. හරි. දැන් මේ ආවර්ත කාලයේ මේක ඇතුළට දාගන්න ඕන. ආවර්ත කාලයේ මේක ඇතුළට දාගන්න ඕන. මෙයා වෘත්තාකාර නැත්නම් භ්‍රමණ චලිතයක නිරත වෙනවා. වෘත්තාකාර චලිතය නැත්නම් භ්‍රමණ චලිතය විදාත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙයාගේ කක්ෂයාලයේ v නම් මෙයාගේ භ්‍රමණ නැත්නම් කෝණික ප්‍රවේගය ඔමෙගා කියලා ගත්තොත් v සමානයි r ඔමෙගා කියලා කියන්න පුළුවන්. භ්‍රමණ චලිත සිද්ධාන්තයක් අපිට දාගන්න පුළුවන්. කක්ෂයාලයේ මෙයාගේ r නම් මෙයාගේ භ්‍රමණ නැත්නම් අපි කියන කෝණික ප්‍රවේගය ඔමෙගා v සමානයි r ඔමෙගා කියලා දාන්න පුළුවන්. ඒතකොට අපිට අවශ්‍ය වෙන්නේ මේ ආවර්ත කාලය එක දාගන්න. ඒතර ආවර්ත කාලය අපි දන්නවා දැන් සාමාන්‍ය ඔමෙගා කියලා කියන්නේ 2.5 බෙදීම t කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔමෙගා කියලා කියන්නේ වටයකට නැත්නම් වටයක් යාමට කියන කාරණේ. ඒතකොට මේකේ මේ තප්පරයට කියන කාරණාත් එක්ක වට ගානත් එක්ක වට ගාන වටයක් කියලා කියන 2.5 එකකට තියෙන්නේ ඔමෙගා සමානයි 2.5 බෙදීම t කියලා ගන්න පුළුවන්. එතකොට මෙයාට අපි දාගන්න පුළුවන් v සමානයි r එකට ඔමෙගා බිඳුව දා ගන්න පුළුවන් 2.5 බෙදීම t. එතකොට මේක 2.5r බෙදීම t කියලා ගන්න පුළුවන්. ඒතර මේක වෘත්තාකාර කක්ෂය සම්බන්ධයෙන් භ්‍රමණ චලිත සිද්ධාන්තයක් යොදලා අපිට මේක ගන්න පුළුවන්. මෙයාගේ ඇතුළට අපි ඕක දා ගන්නයි ඕන. නැත්නම් ආවර්ත කාලයත් එක්ක සම්බන්ධයක් ගන්න ඕන. කක්ෂයාලේ ගණනය කරන්න. එතකොට මෙයාගේ චන්ද්‍රිකාවේ වේගය සහ මෙතන චන්ද්‍රිකාවේ වේගයම වෙනත් ආකාරයෙන් ව්‍යුත්පන්න කරා. ඒතකොට මේ වේග දෙක සමාන නම් මේ වේග දෙක සමාන නම් අපිට ගණනය කිරීමක් කරන්න පුළුවන්. වේග දෙක සමාන නම් ගණනය කිරීමක් කරන්න පුළුවන්. මේකයි සමානයි. දැන් ඒතකොට මේක වෘත්තාකාර චලිත භ්‍රමණ චලිත සිද්ධාන්ත මෙයා විලක් වෘත්ත චලිත සිද්ධාන්ත. ඒතර මේ දෙන්න සමාන නම් වර්ගමූල gm බෙදීම r සමාන වෙන්න ඕනේ මේ ගාලට. මොකද 2.5r බෙදීම t ඔන්න දාගත්තා. ආවර්ත කාලයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් ආවර්ත කාල සමානයි කියලා කියන්නේ මට මේ අරේන හොයන්න ඕනේ. අරේ හොයාගන්න කියන්නේ. රයිට්. එතකොට ඔය දෙක සමාන. ඊළඟට අපිට කරන්න පුළුවන් මේකේ ඊළඟ පියවර වශයෙන් දැන් මෙයාගේ මේ පෘථිවිය නැත්නම් මේ චන්ද්‍රිකාවේ අරේනේ අපි ගණනය කරන්නේ. මේ චන්ද්‍රිකාවේ අරේ ගණනය කරන්න ඕනේ. හරි. ඒතර චන්ද්‍රිකාවේ අරේ ගණනය කරන්න යන්නේ ඊළඟ මේ මෙතන මේ GM කියන එකට නැවත සිද්ධාන්තයක් මේ වශයෙන් අපිට යොදා ගන්න පුළුවන්. අර ඉස්සල්ලා විදිහටම ගුරුත්වජ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවයෙන් අපිට ගන්න පුළුවන් GM සමානයි සිම්පල් GR වර්ගයක් කියලා. GM සමානයි සිම්පල් GR වර්ගයක් කියලා. එතකොට ඒක ආදේශ කරගත්තොත් තේරෙනවා. ඒක ආදේශ කරගත්තොත් තේරෙනවා මේකට. මේ උද සමීකරණයට ආදේශ කරගත්තොත් තේරෙනවා. මෙයාගේ වර්ගමූලය අයින් කරලා ආදේශ කරලා වර්ගමූලය අයින් කරලා තමයි. මෙයාව ගන්න පුළුවන් GM බෙදීම GR වර්ගය සමානයි 2.5r t කියලා.
මේ සිද්ධාන්තය ඔයාලගේ මම එවපු කොටසේ නෑ මොකද මේක ගණනය කිරීමක් නිසා වෙන්න ඇති මේක ලියා ගන්න. පෘථිවි ආවර්තකාරය සමාන චන්ද්‍රිකා ආවර්තකාරය කියලා චන්ද්‍රිකාවේ වේගයත් එක්ක මේ ගණනය කිරීම අපි කරගෙන යන්න නැත්නම් ඔයාලට ඒක මම සිද්ධාන්ත එවපු එකේ සිද්ධාන්තයේ තියෙන කරුණු ටික විතරයි තියෙන්නේ. මේ කාරණා මේක ලියා ගන්න. දැන් පෘථිවි ආවර්තකාරය සමාන චන්ද්‍රිකා ආවර්තකාරය කියලා ලියන්න. කොලයක් කරන් ලියා ගන්න දැන් ඊට පස්සේ පස්සෙට රණන් කරගන්න කැමති විදිහකට පෘථිවි ආවර්තකාරය සමාන චන්ද්‍රිකා ආවර්තකාරය කියලා කියන එක දන්නවා දැන් මම කිව්වා නේ භ්‍රමණය වෙන්න වටයක් එනවා නම් ඒ වගේම වටයක් කරලා භ්‍රමණය වුණොත් විතරයි භූස්ථාවර වෙන්නේ. ඒක චන්ද්‍රිකාවේ වේගය v නම් v සමානයි g බෙදීම r. මේකේ භ්‍රමණ තලිත සිද්ධාන්ත වලින් ගන්නවා අපි v සමානයි r ඔමෙගා කියලා. ඔමෙගා කියලා කියන්නේ 2π යට t. ඒක ආදේශ කරොත් එහෙම කාලාවර්තයක් අතන් දා ගන්න පුළුවන්. v සමානයි 2π r t. ඒ 2π/r t මේ දෙන්න සමානයි. දැන් මේ v සමානයි. මෙතෙන්ට ආවා. මේක ගත්තේ ගුරුත්වජ දේශ තීව්‍රතාවය. ගුරුත්වජ දේශ තීව්‍රතාවය d නම් d සමානයි g බෙදීම r වගේ කියලා කිව්වා. මෙයා මොකක් එකක් මෙතෙන්ට ආදේශ කරලා. මෙතෙන් දෙනවා ලියාගන්න. සටහන් කරගන්න. මෙතෙන් දෙනවා සටහන් කරගෙන කියන්නේ. මෙතෙන් දෙනවා සටහන් කරගෙන මෙතෙන්ජක් දානවා. සටහන් කරගෙන ඉවරලා දාන්න බලමු. චන්ද්‍රිකාවේ ප්‍රවේගය ඊළඟට මෙතන සම්බන්ධයෙන් මෙතන ගන්න. මේක මෙහෙම ලියන්න ඕනේ. මේකයි කියලා මේ අන්තිමේ නේද? right. ඔය සටහන් කරගන්න ඉස්සෙල්ලා මොකද ඔය ගණනය කිරීම මම ගණනය කිරීමක් වශයෙන් ඉඳලා ඔක මේ සටහන් කරලා යවුවේ නෑ. ඝනමුත් එවන්න ඕනේ නෑනේ. මේක ඔයාලට උනත් හොයන්න පුළුවන්. මේ සිද්ධාන්තයේ මේක ඇත්තට දැනගන්න ඕනේ. right මේක ලියා ගන්න පෘථිවිය ආවර්තකාරය සමාන චන්ද්‍රිකාවේ ආවර්තකාරය කියලා. චන්ද්‍රිකාවේ වේගය v නම් v සමානයි g බෙදීම r වර්ගයත් එක්ක මේ ගණනය කිරීම මෙතෙන් දෙනකම් හදාගන්න කියලා. right ඒක ලියා ගන්න කියන්න right මේ ටික ලියලා මේක දෙක මේක තුන ඊට පස්සේ තෙන් ගණන් හරි right මම ඉතලා වෙලා වැඩි කියලා නැත්තම් පස්සේ හරි බලන්න right මෙතෙන් ගන්න මෙතෙන් gm බෙදීම right මෙතන මේ gm බෙදීම sorry මෙතන මේ gm එක දාන්න ඕනේ නේද? හරි මෙන්න මේක පොඩි වැරදීමක් කරලා තියෙනවා. gm සමානයිනේ 8r මේ sorry gr තිබ්බට gr කර මේ gm කියලා දාන්න මේක දාන්න මෙතන. ඒක වෙනස් කරගන්න. gm ආදේශ කරන එක මම පල්ලෑන් ඉන්නේ. කොහොමද? දැන් මේ අරය ගණනය කරන්න පුළුවන් මේ වර්ගමූලය අයින් කරනවා මේ අර. වර්ගමූලය අයින් කරලා එහාට වර්ග ගත්තොත් එහෙම 4යි π වර්ග r වර්ග බෙදීම t වර්ග කියලා ගන්න පුළුවන්. 4යි π වර්ග r වර්ග බෙදීම t වර්ග කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කක්ෂයේ ආරය නැත්නම් චන්ද්‍රිකාවේ ආරය මේ සිම්පල් r එකක් මේ ආරෙන් r ගේ තුන්වෙනි බලය කියලා ගණනය කිරීම කරගන්න පුළුවන්. ඒක r ගේ තුන්වෙනි බලය ගමු. r ගේ තුන්වෙනි බලය උත්තර කරගත්තොත් r ගේ තුන්වෙනි බලය උත්තර කරගත්තොත් එහෙම මෙහා ලකුණ කරමු 8යි sorry dr වැඩි කිරීම t වර්ගය මේක පහළට ගත්තොත් 4යි π වර්ගය කියලා ගමු. right එතකොට භූස්ථාවර වීමට නම් අනිවාර්යෙන් ආවර්තකාල සමාන වෙන්න ඕනේ. ඒක භූස්ථාවර වීමට නම් භූස්ථාවර වීමට නම් මෙයාගේ ආවර්තකාලය t
සමානෙන්න ඕන 24යි පැය අවශ්‍ය. පැය 24ක් වෙන්න මෙයාගේ භ්‍රමණ කාලය. මම ඒක කලින් කිව්වනේ. පෘථිවිය ආවර්ත කාලයම මෙයාගේ ආවර්ත කාලෙම වෙනවා කියලා නැතුව දුස්තාවර වෙන්නේ නැහැ. එයාගේ භ්‍රමණය වෙනස් වුණොත් මේකත් එක්ක භ්‍රමණය වෙන්න බෑ. right. ඒතර ආවර්ත කාලය අනිවාර්යයෙන්ම 24යි පැය කියලා තමයි ගන්න වෙන්නේ. right. එතකොට දැන් මේකට ආදේශ කරගෙන යමු. R ගණය කියන එකට ආදේශ කරනවා. R ගණය සමානයි. මේක ගමු අපි 10යිනේ ගුරුත්වජ ත්වරණය. මෙයාගේ වර්ගය පෘථිවියේ ආරය තමයි මේ හැම වෙලේම මේ කැපිටල් R කියන මේ කැපිටල් R ලියාගෙන තමයි පෘථිවියේ ආරය. නැත්නම් වෙන ආරයක් කියලා හිතන්න. පෘථිවියේ ආරය තමයි කැපිටල් R. පෘථිවියේ ආරය මම කිව්වා කිලෝමීටර් 6400ක් විතර වෙනවා කියලා. ඒතර කිලෝ නම් 10 තුනේ ඉවර. ආවර්ත කාලය පැය 24යි. පැය 24 තත්පර ගණන දාගන්න වෙන්නේ. 24 පැය වැඩි කිරීම 3600යි. 3600යි මේකගේ වර්ගයකුත් වෙනවා නේ. ඔව් මෙතනත් වර්ගයක් මෙතනත් වර්ගයක්. ඇයි? ඔව් මෙතන G10යි මෙන්න 10 හරි R වර්ගය 6400යි කිලෝමීටර් නම් ඒකගේ වර්ගය T වර්ගය ආවර්ත කාලයේ වර්ගය. බෙදීම මේක මම ඉතර ලියලා මෙතන ඉන්න පහළ බෙදීම 4යි 3.14 වර්ග 3.14 කියලා ගත්තේ නැත්තම් 3 වර්ගයක් ගත්ත කවන්නේ නැහැ 3ක් ගමු මේ දුර වෙනවා 3 වර්ගයක් ගමු මේ 5 කියන 3 කියලා 3 වර්ග. එතකොට මේක සුළු කිරීමක් කරන්න. right එතකොට R ඝණයට උත්තරයක් එනවා. R ඝණයට උත්තරයක් එනවා. 10යි 64 වර්ගය. මෙතන 10 3යි 2යි 5යි 10 5යි වර්ගය 10 10යි. දැන් 3600ක් තියෙනවා අතර 24යි 30යි වර්ගය. වැඩි කිරීම 10 දෙක ගත්තොත් 10 4යි. බෙදීම 4 වැඩි කිරීම 3 වර්ග. ඔය ටික තමයි ගන්න. මේක සුළු කරගෙන යන්න පුළුවන්. මේක සුළු කරලා බලන්න බලන්න. right මේක සුළු කරලා බලුවොත් එහෙම R ක උත්තරයක් එන්න ඕන. right මේක ඝන කේන්ද්‍රයක් භාවිත කරලා දැනට කියන්නම් මම මේ ඔයාලා ඝන කේන්ද්‍ර භාවිත කරන්න යනවා විභාගයේ අනිවාර්යෙන් මේ වගේ ගානක් આવොත් එහෙම ඔයාලගේ කැල් එක නෙවෙයි කැල් දෙන්නේ නැහැ. හරි එතකොට අනිවාර්යෙන්ම මේ ඔයාලගේ බලන්න වෙනවා ලඝු පොත. ලඝු පොතත් එක්ක තමයි යන්න දෙන්නේ තුන්වෙනි මූලය ගණනය කරන්නේ. මේකට අගයක් එනවා 84යි 934යි 650. 934යි 650යි 10 15යි වරේ R ගණනය. මේකගේ තුන්වෙනි මූලය ගත්තොත් මේකේ තුන්වෙනි මූලය ගන්න බැහැ. ඒතොර ගත්තොත් මේ 15 වෙන බෙදේ 5යි. එතකොට ඔය 5 නේ මෙතන තුන්වෙනි මූලය ගැන 3ක් තියෙනවා. හරි. තුන්වෙනි මූලය ගන්නවා 42යි 440. 42යි 400 42යි 400. හරි 40. right එතකොට 42440යි කිලෝමීටර කියලා ඉන්නේ. එතන මේකේ R ඇවිල්ලා 42440යි කිලෝමීටර. එතකොට භූස්ථාවර චන්ද්‍රිකාවක් නම් එයා පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා 42440 40 කිලෝමීටර දුරකින් කක්ෂගත කරලා තියෙනවා. පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලානේ මේක. කේන්ද්‍රයේ ඉඳලා ගන්න. right මේ ටික සටහන් කරලා මේ ටිකත් හදාගන්න මෙතෙන් හදාගන්න කියන්නේ 42000 ගණන් කරගෙන හදාගන්න කියන්නේ මේක ඇවිල්ලා කේන්ද්‍රයේ ඉඳලා ආසන්න වශයෙන් උත්තරයක් ගන්න. right ඒකත් සටහන් කරගෙන කියන්නේ මේක මේ ගණනය කිරි අවදාන උත්තරයක් දාගන්න ඕන කරලා උත්තර පස්සේ බලන්න මේකේ
42,440 කිලෝමීටර් වගේ. 42,440. right. ඔය ගණනය කිරීම කරලා ඉවරලා කියනවා. මේක හදාගෙන ඉවරලා කියනවා. right. මෙතන එන හදාගෙන කියන්නේ මෙතන මේක පැහැදිලිව පේන්නේ නැති වුණත් මේක සුළු කිරීමක් කරලා තියෙන්නේ 42,440 කිලෝමීටර් කියලා අවසාන උත්තරේ. right. සටහන් කරගෙන ඉවරලා කියන්නේ. මේ ටික මෙතෙන් එනකම් කක්ෂයේ ආරේ කියන්නේ මේක කේන්ද්‍රයේ ඉඳලා කරනවා. පෘෂ්ඨයේ ඉඳලා වුණ ගාන අඩු කරලා ගන්න පුළුවන්. මේ කිලෝමීටර් 6,700 අඩු කරලා ගන්න පුළුවන්. කක්ෂයේ ආරේ ආදාගෙන ඉවරලා කියන්නේ. හරි. මේක හදාගෙන ඉවරලා කියන්නේ මෙතෙන් දෙනවා. අවසාන පිළිතුර ගන්න. හරි. right. මේක සටහන් කරගෙන ඉවරයි කියලා හිතනවා. right. ප්‍රමාණවත් කාලයක් ගත්තනේ. right. එතකොට මෙයාගේ මේ භූස්ථාවර චන්ද්‍රිකාව තියෙන තැනට පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා උද්දේශයක් තියෙනවා. 42,440යි ආසන්නවදී එයාගේ දුර. නැත්නම් මේ චන්ද්‍රිකාවේ අරය නැත්නම් අපි කියනවා චන්ද්‍රිකාව රක්ෂගත කරලා තියෙන තැනට කේන්ද්‍රයේ පෘථිවියේ කේන්ද්‍රේ ඉඳලා දුර. ඒතර පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා උස හොයන්න අපි හොයන්න පුළුවන්. පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා උස පෘථිවි පෘෂ්ඨයේ සිට ඇති උස හොයන්න පුළුවන්. මේක h කියලා හොයන්න පුළුවන් ඕන. මේ ඇවිල්ලා මෙතන ඉඳලානේ අර පෘථිවියේ කේන්ද්‍රයේ ඉඳලා මෙයාගේ මේ තැනක තියෙන මේ ආසීප බලනවා. ඒතර පෘෂ්ඨයේ ඉඳලා h කියලා උසක් ගත්තනේ මේ උස හොයන්න පුළුවන්. මෙයාගේ අරය අඩු කරලා ගන්න. ඒ අරය අඩු කරලා ගන්න පුළුවන්. එතකොට පෘථිවිය අරය අඩු කරලා ගත්තොත් මේ 42,440යි. මේකෙන් අඩු කරනවා පෘථිවිය. එතකොට මේකේ පිළිතුරත් එක්ක අපිට ගන්න පුළුවන්. එතකොට ඒක අඩු කරවුවොත් එහෙම පෘථිවි පෘෂ්ඨයේ සිට උස නැත්නම් මෙයාගේ පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා මේ චන්ද්‍රිකාවට තියෙන උස 36000 කිලෝමීටර වගේ තමයි ආසන්න දෙන්නේ. 36000 කිලෝමීටර වගේ. කිලෝමීටර 36000 විතරයි. ඒකත් හදාගන්න ඕන. ඒක ඕන නෙමෙයි අතන හදාගන්න එක මේ පෘෂ්ඨයේ ඉඳලා උසත් හොයාගෙන ඕන හොයන්න වෙන මේවා මේ ළමයි හැමදාම ආන විභාගෙට ඔය වගේ දේවල් ගොඩාක් වෙලාවට මේ රචනාගත ගැටලුවක් කරේමේ දුන්නොත් ඒවා පෘථිවියත් එක්ක යන කාරණා අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නිසා මේවා ගණනය කිරීම පොදු ගණනය කිරීම ගුරුත්ව ශේෂ තීව්‍රතාවයට පොදු ගණනය කිරීම මේවා ගොඩක් වෙලාවට එක වගේ ඒවා තමයි ඉන්නේ. ඒක නිසා ඔයාලා මේවා පුරුදු වෙන්න මේ ලොකු
අවුල් සිද්ධාන්තයක් නෙමෙයි මේක කියලා හරල සිද්ධාන්තයක් තියෙන්නේ. හරි. මේක හිතන්න ලොකු දේවල් නෑ. ඔයාලගේ සමීකරණය සහ සිද්ධාන්තය හරියට දන්නවා නම් මේක හදන්න ලොකු ගැටලුවක් නෑ. ඒතර පෘථිවි පෘෂ්ඨයේ සිට උස ඇවිල්ලා 36000ක් විතර ඉන්නේ. එතකොට මෙයාර ගමන් ගන්න කක්ෂයේ දැන් එයාගේ වේගයේ චන්ද්‍රිකාවේ වේගය ගණනය කරන්න පුළුවන් මේකෙන්. දැන් මෙතන මේකේ සමීකරණ දෙක සමාන කරන්නේ මොකද්ද? gm බෙදීම r ගේ වර්ගමූලය සමාන කර 2 pi r බෙදීම t. 2 pi r බෙදීම t ට සමාන කරා. මේක හොයනවට වඩා මේක දැන් හොයාගන්න පුළුවන් ලේසි. මේ පැත්ත ගණනය කරන්න පුළුවන් මෙම කක්ෂයේදී චන්ද්‍රිකාවේ වේගය හොයන්න පුළුවන්. කක්ෂයේදී මෙම කක්ෂය කියලා කියන්නේ මේ 36000. මෙම කක්ෂයේදී චන්ද්‍රිකාවේ වේගය ගණනය කරන්න පුළුවන්. චන්ද්‍රිකාවේ වේගය v ගණනය කරන්න පුළුවන්. දැන් අර පැත්තට සමාන කරගෙන තමයි මම ඒ කැලේ ගන්න 2 pi r බෙදීම d කියන එක. ඒක අපි ආරේ හොයාගත්ත නිසා 2 pi r බෙදීම d එක ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒක වැඩි කිරීම pi කියන එක 3යි කියලා හොයාගන්න. මම දැන් මේ පැයතරම ආසන්න. r කියලා කියන්නේ මේක නෙමෙයි 42440 40යි ඒක ඇවිල්ලා කිලෝමීටර. ඒක 10 3 මණ්ඩලෙට දාගන්න. ආවර්ත කාලයේ යට තියෙන ආවර්ත කාලය කියලා කියන්නේ පැය 24යි කියන එක තමයි භ්‍රමණ කාලය පෘථිවිය. පෘථිවියේ භ්‍රමණ කාලය චන්ද්‍රිකා භ්‍රමණ කාලය කතා මේ සමාන නැත්නම් යා භූස්ථාවර නෙවෙයි. ඒක කිව්වා. එතකොට මෙයාගේ නැත්නම් වේගය හොයන්නත් පුළුවන්. වේගය ගන්න එක ඉවත් කරන්න පුළුවන්. මෙතන දෙකක් කපමු මෙතන එකක් හැවෙනවා. 6යි 24යි මෙතන 6යි 4යි 36යි 42යි 44යි මෙතන 36 වැඩි කිරීම 4ක් කියලා නේ. right. තව දුර ගන්න නඹුරුව 36යි 2යි right. මේක සුළු කරලා බලන්න. 36යි 2යි 711 ගෙදීම 36 වගේ 711 ගෙදීම 36 වගේ එන්නේ. මේක ඕනනම් අපිට මේක කිලෝමීටර වලින්ම කියන්නත් පුළුවන් නේ. මේක කිලෝමීටර වලින්ම කියන්නත් පුළුවන් හැබැයි. අර මේ 2යි pi r 3600 වගේ. 31ක් වගේ නේ. සුළු වුණා. හරිද? මේක අපි කිලෝමීටර වලින්ම දියමුකෝ. මේ කිලෝ කරන්නේ නැතුව ඕන. මේක ඕන මෙහෙමම දියමු. එතකොට මෙතන කැපෙනවා මේ අයේ 4යි. එක බිඳුවයි කැපෙන්නේ. එතකොට ඔබ සුළු කරලා බලන්න. එතකොට එනවා 42යි 44යි 4 වැඩි කිරීම 30යි. දැන් මේක කිලෝමීටර වලින් තිබ්බා මේ ලොකු උත්තරයක් දෙන නිසා. මේක 44 යාකට
තුනයි දශම කීයක් විතරද? අතරවල දෙකයි. තුනයි දශම එකක් විතර. KMS කියන එක කියලා යන ගමන්. තප්පරයට කිලෝමීටර වලින් බලන්න. 3.1යි තප්පරයට කිලෝමීටර. තප්පරයට කිලෝමීටර 3.1ක වේගයෙන් තමයි ආ කක්ෂයේ ගමන් කරන්නේ. චන්ද්‍රිකාව කක්ෂයේ ගමන් කරන්නේ තප්පරයට කිලෝමීටර 3.1ක් වගේ ප්‍රවේගයකින් තමයි කක්ෂය තුල ගමන් කරන්නේ. right. ඒක තමයි ගණනය කරන්නේ. right. එතකොට පෘථිවියේ පෘෂ්ඨයෙන් ඉහළට කක්ෂගත කරපු චන්ද්‍රිකාවක වේගය ආසන්නව තියෙන 3.1 කිලෝමීටර නැත්නම් 3100යි නෙවෙයි 310යි 3100යි තප්පරයකට මීටර වගේ 3100 වගේ වේගයකින් ගමන් කරනවා. right. ඊළඟට අපි දැනගත යුතු කාරණයක් තමයි මේ පෘථිවියේ පෘෂ්ඨයේ ඉඳලා කක්ෂගත කරපු චන්ද්‍රිකාවක ශක්තිය කියන සංකල්පය. ශක්තිය කියන එක යාන්ත්‍රික ශක්තිය විතරයි අතන කතා කරන්නේ. යාන්ත්‍රික ශක්තිය කියන එක. right. ඊළඟ මාතෘකාවට එනවා. පෘථිවිය වටා භ්‍රමණය වෙන චන්ද්‍රිකාවක අන්තර්ගත ශක්තිය කියන. පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකාවක अंतर्गत शक्ति මෙයාගේ මේ ශක්තිය සම්බන්ධ සිද්ධාන්තයකට යන්නේ. එතකොට මෙයාගේ මේ මෙතනදී අපි කතා කරන්නේ අත්‍තරම යාන්ත්‍රික ශක්තිය ගැන විතරයි ගොඩක්. යාන්ත්‍රික ශක්තියක් ගැනම කතා කරන්නේ. යාන්ත්‍රික ශක්තිය සම්බන්ධයෙන් කතා. එතකොට පෘථිවිය වටා භ්‍රමණය වෙන නැත්නම් අර කිව්වාගේ ගුරුත්වාකර්ෂණ මොකක් කරේ කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකාවක පෘථිවියට ආසන්නයෙන් හරි පෘථිවියට ඉතා දුරින් හරි කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකාවක චාලක ශක්තිය කියන්නේ එයාගේ ප්‍රවේගය නැත්නම් චාලක ශක්තිය කියන්නේ සාමාන්‍යයෙන් වස්තුවක චලිතය නිසා එම වස්තුව හිමි කර ගන්නා ශක්තිය. වස්තුවක චලිතය නිසා එම වස්තුව හිමි කර ගන්නා ශක්තිය නම් ඉතින් ඒක චන්ද්‍රිකාවක කියලා වෙනසක් නැහැ. චාලක ශක්තිය අපිට ලියන්න පුළුවන්. ඊචාලක සමාන චා කියලා ගමන් ගන්න සමාන භාගයයි mv වර්ගය. මෙතන m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. දැන් මේ v කියන්නේ චන්ද්‍රිකාවේ ප්‍රවේගය. ඔය චන්ද්‍රිකාවේ ප්‍රවේගය අපි ව්‍යුත්පන්න කරා v සමානයි gm බෙදීම r. එකගේ වර්ගමූල. gm බෙදීම r ගේ වර්ගමූල. එතකොට චාලක ශක්තියට මේ v වර්ග කරලා ගත්තොත් එහෙම ඊ චාලක සමානයි ලියන්න පුළුවන් භාගයයි m v වර්ග කරොත් එහෙම මෙයා වර්ගයක් අයින් කරනවා මුලයින් කරොත් එහෙම මේක දානවා gm බෙදීම r. එතන මේ චාලක ශක්තිය එනවා gm බෙදීම ohm දෙකයි. gm බෙදීම දෙකයි. right. ඒක තමයි චාලක ශක්තිය දෙන සමීකරණය. භාගයයි gm බෙදීම r මොකක් හරි ගන්න. චාලක ශක්තිය දෙන සමීකරණය චන්ද්‍රිකාවක කක්ෂගත කරගෙන නැත්නම් පෘථිවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකාවක චාලක ශක්තිය සඳහා සමීකරණය යොදමු. භාගයයි gm බෙදීම r වර්ග මේවා අර සුපුරුදු විදියටම මේ වගේ තේරුම සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය m කියන්නේ පෘථිවි ස්කන්ධය m කියන්නේ චන්ද්‍රිකාවේ ස්කන්ධය r කියලා කියන්නේ පෘථිවිය කේන්ද්‍රය ඉඳලා ආරයගේ කක්ෂයට තියෙන දුර. right. ඒක චාලක ශක්තිය කියලා ගන්න පුළුවන්. ඊළඟට විභව ශක්තියකුත් මෙයාගේ තියෙනවා. විභවය කියන එක ඇත්තටම වළංගුමක් දෙයක් නෙවෙයි. විභව ශක්තිය කියන එක අපි එදා සිද්ධාන්තවල අපි ව්‍යුත්පන්න කරා. සාමාන්‍ය ගුරුත්වය යටතේ යම් කිසි සිද්ධාන්තයක සාකච්ඡා කරනවා නම් විභව ශක්තිය කියන්නේ mgh ම තමයි. හැබැයි මේ g වෙනුවට අපිට මෙතන mgh එකක්
එක්ක වෙනවා ඒක වෙනුවට අපිට ගන්න පුළුවන් MV කියලා. මෙතන V කියන්නේ විභවය කියන එක. මේක කඩලා ගන්න එපා. මේක විභවය. මේක කවුරු හරි කෙනෙක් ආදිව මේ ආව. උදේවල ආව මේ මේක ඍණක් වෙන්නේ ඇයි කියලා මේක මේ ප්‍රවේගය එහෙම මෙතන මේ EB මේක මම කලින් නිරූපණය කරා. ගුරුත්වජ ශේෂ්ත්‍රයක ගුරුත්වජ විභවය කියන එක නිරූපණය කරා. ඒතර මේ M කියන්නේ ස්කන්ධේ, V කියන්නේ විභවය, මේක ගුරුත්වජ විභවය. ඒතර ගුරුත්වජ විභවය අපිට සමීකරණයක් වලින් ගත්තොත් මෙයාගේ ඍණක් වෙනවා. ඒ ඍණයෙන්ද හේතුව මොකක්ද? ඔව් සාමාන්‍ය ගුරුත්වජ විභවය කියලා අපි අර්ථ දැක්වීමක් කරේ ශේෂ්ත්‍රයට එරෙහිව කරන කාර්යය කියන එකක්. ශේෂ්ත්‍රයට එරෙහිව කරන කාර්යය ඉදලා මෙතන ඍණ එන්නේ. ශේෂ්ත්‍රයට එරෙහිව කරපු කාර්යය නැත්නම් අපි කියනවා ඒකක ධනාරෝපණයක් ශේෂ්ත්‍රයට එරෙහිව කාර්යයක් කරලා ඉවරලා මෙයාගේ මේ අනන්තයේ ඉඳලා ගේන්න කරන කාර්යය කියන එකනේ ගුරුත්වජ විභවය කියලා අපි අර්ථ දැක්වීමක් කරේ. ඒක අවසාන දවසේ අපි අර්ථ දැක්වීමක් කරන්නේ ගුරුත්වජ විභවය කියන්නේ. ගුරුත්වජ ශේෂ්ත්‍රයක තියෙන යම් කිසි ලක්ෂණයකට අනන්තයේ ඉඳලා ඒක දාන ආරෝපණයක් කියනවා කියලා කියනවා. ඒතර ගුරුත්වජ විභවය කියලා කියන්නේ ඒක. ඒතර ඒකේ ඍණක් එන්නේ ශේෂ්ත්‍රයට එරෙහිව යාගේ එනවා කියන්නේ. ඒතර ගුරුත්වජ ශේෂ්ත්‍රයක පිටි යම් කිසි ලක්ෂණයකට අනන්තයේ ඉඳලා කුඩා ඒකක ස්කන්ධයක් කියනවා නම් ශේෂ්ත්‍රයට එරෙහිව කරපු කාර්යය කියන කාරණයක් තමයි මෙතන ඍණක් එන්නේ. ඒතර මෙයාගේ ඍණ ආපු හේතුව ඒක. හරි. ඒතර ඒක පැහැදිලිව හඳුනා ගන්න. මේක විභවය මේක ප්‍රවේගය නේ VV දාතිය මේකම V වුණාම හඳුනා ගන්නවා. ඒතර ඍණ GM බෙදීම ශේෂ්ත්‍රයට එරෙහිව කියමින් තමයි මෙතන. මෙතෙන්ට අපිට දාගන්න පුළුවන් විභව ශක්තිය කියන එක චාන්ද්‍රිකාවේ ඍණ GM බෙදීම කියලා ගත්තොත් මේ දෙන්න සුදු කරපුවම ඍණ GMM බෙදීම කියලා එනවා. එතකොට විභව ශක්තිය අපිට එනවා EV කියන එක එනවා GMM බෙදීම R කියලා. EV කියන එක GMM බෙදීම R කියලා. එතකොට මේ ටික මම ලියලා ලැබුවා මේ ටික දැනගන්න ඕන. චාලක ශක්තිය භාගය මේ වර්ගය V කියන්නේ දැන් චන්ද්‍රිකාව වෙනවා. චන්ද්‍රිකාවේ ප්‍රවේගය GM බෙදීම එයාගේ වර්ගමූලයක් මෙතන දැම්මා. මේක සුළු කරගත්තාම චාලක ශක්තිය ඕක. ඊළඟට විභව ශක්තිය කියන්නේ MV මේ V එක අර ප්‍රවේගය නෙවෙයි. මේ විභවය. විභවයේ මෙතෙන්ට ඍණ වෙන්නේ හේතුව ශේෂ්ත්‍රයට එරෙහිව කරන කාර්යය කියලා තමයි ගුරුත්ව ශේෂ්ත්‍රයේ විභවය අර්ථ දක්වන්නේ. එතකොට ඒක ඍණ කියන එක තේරෙන්නේ නැත්නම් කරුණාකරලා කියලා විභවය කියන සිද්ධාන්තවලට ගහපහා. විභවය කියලා කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍රයක තියෙන යම් කිසි ලක්ෂයක් විතර ඒ කුඩා ඒකක ධන ආරෝපණයක් ශේෂ්ත්‍රයට එරෙහිව කරපු කාර්යයක් කියන නැත්නම් එරෙහිව කාර්යයක් කරලා රැගෙන්න කරන්න ඕන කාර්ය ප්‍රමාණය නැත්නම් ඒක කාර්ය කළ කාර්යය තමයි එම ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභවය කියලා කියන්නේ. විභවයට විනක් වෙනවා. මේකෙන් එතකොට මේ චන්ද්‍රිකාවේ සම්පූර්ණ ශක්තිය මුළු ශක්තිය අපිට ගන්න පුළුවන්. මුළු ශක්තිය ඊනම් සමාන වෙන්න ඕන චන්ද්‍රිකාවේ චාලක ශක්තිය සහ විභව ශක්තිය එකතු වෙනවා. EV ධන E චාලක EV කියන්නේ ඍණ GMM බෙදීම R right මම මේක මකලා ලියන්න ලොකුවට නැත්නම් ඒක ඉන්න right මේක මෙතන මුළු ජාලක ශක්තිය මුළු ශක්තිය අපි ගන්න චන්ද්‍රිකාවේ මුළු අන්තර්ගත මුළු ශක්තිය චන්ද්‍රිකාවේ අන්තර්ගත මුළු ශක්තිය සමානයි එයාගේ චාලක ශක්තිය සහ විභව ශක්තියේ බීජයි. ඒ චාලක ශක්තිය කියන්නේ GMM බෙදීම 2R මෙයා ඍණක් වෙනවා. ඍණ ආවා GMM බෙදීම R GMM බෙදීම R මේක සුළු කරත් එහෙම සම්පූර්ණ ශක්තිය මෙතන එකකින් භාගයක් වගේ යන්නේ අඩුවෙන්. ඒකට මෙයාගේ සම්පූර්ණ ශක්තිය ඍණ කියලා තමයි ඉන්නේ. GMM බෙදීම මෙයා අඩු කරොත් එහෙම මේ වෙයි.
එතකොට ඍණ GMM බෙදීම R කියන එක තමයි මෙයාගේ අන්තර්ගත මුළු ශක්තිය කියලා ගන්න වෙන්නේ. අන්තර්ගත මුළු ශක්තිය චන්ද්‍රිකාවේ අන්තර්ගත මුළු ශක්තිය අපිට ගන්න පුළුවන් E සමානයි GMM බෙදීම 2R කියලා. E සමානයි GMM බෙදීම 2R. ඔබ තමයි චන්ද්‍රිකාවේ අන්තර්ගත මුළු ශක්තියත් එක්ක අපි එන්නේ. ඊළඟට මේ සම්පූර්ණ ශක්තිය මෙයාගේ කක්ෂයේ අරයත් එක්ක ප්‍රස්තාවගත කිරීමක් කරනවා. හරි. මේ සම්පූර්ණ ශක්තිය කක්ෂයේ අරයත් එක්ක ප්‍රස්තාවගත කිරීමක් කරොත් ඔයාලම ප්‍රස්තාවය දාලා තිබ්බා. සාමාන්‍යයෙන් මෙයාගේ සම්පූර්ණ ශක්තිය කක්ෂයේ අරයත් එක්ක ප්‍රස්තාවගත කිරීමක් කරනවා. ඊ කියන්නේ සම්පූර්ණ ශක්තිය කක්ෂයේ අරය R කියලා නැත්නම් චන්ද්‍රිකාවේ කේන්ද්‍රයේ ඉඳලා අපි චන්ද්‍රිකාවේ අරය කියලා කරනවා. චන්ද්‍රිකාවේ අරය. මෙයා ගත්තොත් එහෙම මෙයාගේ මේකේදී අපිට සම්පූර්ණ ශක්තියක් දක්වනම ඍණ පැත්තේ තියෙන්නේ අපි මේ පැත්ත ධන කියලා ගත්තොත් මේ පැත්ත ඍණ කියලා ගත්තොත් චාලක ශක්තිය ධන එකක් තමයි අපිට ආවේ. ඒතර චාලක ශක්තිය අපිට අඳින්න පුළුවන්. චාලක ශක්තිය අඳින්න පුළුවන්. චාලක ශක්තිය පෘෂ්ඨයේ ඉඳලා යද්දී අඩු වේගන යනවා. පෘෂ්ඨයේ ඉඳලා යද්දී අඩු වේගන යනවා. චාලක චාලක. ඒ වගේම තමයි චාලක ශක්තිය අඩු වේගන යනවා වගේම තමයි විභව ශක්තිය මොකද වෙන්නේ? ඔව් විභව ශක්තිය වැඩි වේගන යනවා. මේක මෙහෙම කට්ටෙන්න යනවා. චාලක ශක්තිය අඩු වේගන යනවා. විභව ශක්තිය වැඩි වේගන යනවා. ඒවා කාඩියක් පහරින් ගන්න සම්පූර්ණ ශක්තියත් එක්ක එනවා. ඒක විභව ශක්තිය නිල් පාටින් ගන්න ඕන. විභව ශක්තිය වැඩි වේගන යනවා. විභව ශක්තිය වැඩි වේගන යනවා. සම්පූර්ණ ශක්තියත් එයාගේ ඍණ පැත්තේම තමයි සම්පූර්ණ ශක්තියත් වැඩි වේගන යන්න ඕන. ඒක තමයි සාමාන්‍ය මේකෙන් අපිට ගන්න පුළුවන් අදහස. මෙයා සම්පූර්ණ ශක්තිය කියන එක E කියලා ගන්නවා. මෙයා විභව ශක්තිය. එතන මේකේ මේ පෘථිවියේ ආරයත් එක්ක අපි ගත්තොත් පෘථිවියේ ආරයෙන් පස්සේ තමයි ගොඩක් වෙලාවට මෙයා අඩු වේගන යන්නේ. එතන මේක R කියලා ගන්නවා. පෘථිවියේ ආරයත් එක්ක යන්නේ. පෘථිවියේ ආරයෙන් පස්සේ තමයි ගොඩක් වෙලාවට මෙයා අඩු වේගන යන්නේ. පෘථිවියේ ආරයෙන් පස්සේ තමයි මෙතන ගොඩක් කලින් ගන්න පෘථිවියේ ආරය මේ වගේ. පෘථිවිය ආරයෙන් පස්සේ වගේ තමයි මෙයා අඩු වෙගෙන යන්නේ. කාර් කියලා ගමු. පෘථිවිය ආරයෙන් පස්සේ තමයි මෙයා අඩු වෙගෙන යන්නේ. චාලක ශක්තියත් අඩු වෙගෙන යන්නේ. හැබැයි ධන පැත්තේ ඍණ වෙන්න බෑ. සම්පූර්ණ ශක්තියත් ඍණ, විභව ශක්තියත් ඍණ පැත්තේ තමයි. ඕක තමයි සාමාන්‍ය ප්‍රස්ථාරගත කරගත්තොත් එහෙම ශක්ති සමීකරණය. ශක්ති සමීකරණය ප්‍රස්ථාරගත කරගත්තොත් එහෙම තමයි. right. එතකොට ඒක මතක තියාගන්න ඉන්න ඕනේ. right ඒ වගේම තමයි මේ ප්‍රස්ථාර සම්බන්ධයෙන් පොඩි හරි දැනුමකින් ඔයාලා ඉන්නත් ඕනේ. right ඒක මතක තියාගන්නත් එක තමයි මම මේ දැම්මේ. ඒකත් එක්ක අනිවාර්යයෙන්ම සියල්ල පැහැදිලිව මේවා මතක තියාගෙන මේ ගණනය කිරීම පැහැදිලිව කරගන්න ඕනේ. right ඊළඟට අපි තව සිද්ධාන්ත කොටස් කීපයක් තියෙනවා. ඒකත් අපි ඉවර කරලා ඉවරලා ගණනය කිරීම වලට අපි වෙන දවසක් අපි දාගෙන හරි කරමු. right. ඊළඟට මේ වියෝග ප්‍රවේගය කියන සංකල්පය දැනගන්න. මොකක්ද මේ වියෝග ප්‍රවේගය කියන්නේ? වියෝග ප්‍රවේගය. අද මේ වියෝග ප්‍රවේගය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න කාරණයක් තමයි දැන් මේ වියෝග ප්‍රවේගය කියලා කියන්නේ දැන් මේ දැන් අපි දන්නවා දැන් මේ යම්කිසි චන්ද්‍රිකාවක් භූ ස්ථාවර වුණාම වියෝග ප්‍රවේගය වියෝග ප්‍රවේගය යම්කිසි චන්ද්‍රිකාවක් කරයක් භූ ස්ථාවර වුණා නැත්නම් ඕනෑම අභ්‍යවකාශ වස්තුවක් භූ ස්ථාවර වුණා
නැත්නම් ග්‍රහ වස්තුවක් වෙන්නත් පුළුවන්. මේ භූස්ථාවර වුණාම මෙයා මේ පෘථිවි කේන්ද්‍රය වටා මේ යම්කිසි ඌර්ධාකාර මාර්ගයක මේම චලනය වෙමින් ඉන්නවා. මේක මේම චලනය වෙමින් ඉන්නවා. මේක මේ ශේෂ්ත්‍රයේ බලපෑමට යටත් වෙන්නේ. මේ පැත්තට තියෙන ගුරුත්වාකර්ෂණ බලය. මේ පැත්තට කේන්ද්‍ර අපිට බලයකට ලකුණු බලන්නේ නෙමෙයි. මෙයා මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් තමයි මෙයා මෙහෙම යන්නේ. ඒ වගේම තමයි මෙයාගේ ආවර්ත කාලය මෙයාගේ මේ පෘථිවිය ආවර්ත කාලය සමාන වෙන නිසා තමයි මෙහෙම යන්නේ. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිලා අභ්‍යවකාශයට යවන්න ඕන නම් මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදලා මෙයා තල්ලු කරලා යවන්න ඕන අභ්‍යවකාශය. මේක අභ්‍යවකාශයේ මේ තියෙන අභ්‍යවකාශය. මේ වගේ දිහාවට දැන් මෙතනින් යාවක අභ්‍යවකාශය කියලා අපි හිතමු. දැන් අභ්‍යවකාශයට යවන්න ඕන නම් හරි අභ්‍යවකාශයට යවන්න ඕන නම් ඔයාලා මොකද කරන්නේ? මේකේ ප්‍රවේගය තමයි වැඩි කරගන්න ඕනේ. දැන් ප්‍රවේගය වැඩි වුණොත් තමයි මේකෙන් මිදෙන්නේ. ඒතර මේ අභ්‍යවකාශයට යවන්න නැත්නම් මේ පෘථිවි ශේෂ්ත්‍රයෙන් මිදිලා මෙයා එළියට යන්න දෙන්න ඕන නැත්නම් ලබා ගන්න ඕන ප්‍රවේගය තමයි කියන්නේ වියෝග ප්‍රවේගය. right. එතකොට ඒක අපි ගත්තොත් එහෙම ස්කන්ධයේ එම්වෙච්ච ප්‍රවේගයේ v වෙත්ත ගාවස්තුවක් සාමාන්‍යයෙන් සලකවුවොත් එහෙම ස්කන්ධයේ එම්වෙච්ච ප්‍රවේගයේ v වෙත්ත ගාවස්තුවක් සලකවුවොත් එහෙම මෙයාගේ පෘෂ්ඨයේ ඉඳලා නැත්නම් ගාවස්තුවක පෘෂ්ඨයේ ඉඳලා ශේෂ්ත්‍රයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යවන්න අභ්‍යවකාශයේ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මුදිලා එළිම අභ්‍යවකාශයට යවන්න ලබා ගන්න ඕන ප්‍රවේගය තමයි වියෝග ප්‍රවේගය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට අපි ඒක සිද්ධාන්තමය වශයෙන් ලියනවා යම් ගාවස්තුවක පෘෂ්ඨයේ සිට එම ගාවස්තුවේ ශේෂ්ත්‍රයේ බලපෑම යම් ගාවස්තුවක පෘෂ්ඨයේ සිට යම් ගාවස්තුවක් කියලා ගන්න මේක අතන පෘථිවිය තමයි ගොඩක් වෙලාවට ගන්න. යම් ගාවස්තුවක පෘෂ්ඨයේ ඉඳලා දැන් අපි ගමුකෝ මේ වගේ මොකක් හරි ගාවස්තුවක් කියලා. එයාගේ පෘෂ්ඨයේ ඉඳලා මෙයාගේ අපි ගමු මේක පෘථිවිය වෙන්න පුළුවන් වෙන මොකක් හරි එකක් වෙන්න පුළුවන්. මේක තමයි ග්‍රහ වස්තුව. ග්‍රහ වස්තුවක එයාගේ පෘෂ්ඨයේ ඉන්නේ මෙයා. මෙයා කරගෙන්නේ ඕන. ඒ පෘෂ්ඨයේ ඉඳලා මෙයා එළියට යවනවා. මේක වේගෝය හරි කියලා මූ නිතර කරලා මූ යනවා. අනන්තේ යනත් මේ පෘෂ්ඨයේ එළියට යවා ගන්න. නැත්නම් මේ ශේෂ්ත්‍රයෙන් මිදලා අල්ලු කරගන්න. දෙන්න ඕන. නැත්නම් ලබා ගන්න ඕන ප්‍රවේගය තමයි කියන්නේ වියෝග ප්‍රවේගය කියලා. ඒක ලියා ගන්න එතන යම් ග්‍රහ වස්තුවක පෘෂ්ඨයේ සිට එම ග්‍රහ වස්තුවේ ශේෂ්ත්‍රය ඒක සූර්යයා වෙන්න පුළුවන් පෘථිවි වෙන්න පුළුවන් ඕනෑම එකක්. එම ග්‍රහ වස්තුවේ ශේෂ්ත්‍රයේ බලපෑම සම්පූර්ණයෙන්ම නිදහස් වීම. ශේෂ්ත්‍රයේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට ලබා දිය යුතු ප්‍රවේගය. මෙයාට ලබා දෙන්න ඕන ප්‍රවේගය තමයි කියන්නේ වියෝග ප්‍රවේගය. ඒක වියෝග ප්‍රවේගය නෝ යෝග වෙන්නේ නැහැ මෙයා යනවා. හරි? වියෝග නමනිකන් දොයිනවන්ති වියෝග ප්‍රවේගයක් තියෙනවා. යෝග නෙමෙයි වියෝග. මෙයා තරහ වෙලා තමයි අයින් වෙන්නේ. ශේෂ්ත්‍රයෙන් අයින් වෙන්නේ. වියෝග වෙන්න ප්‍රවේගය ඕන කියලා වියෝග ප්‍රවේගය කියන්නේ. ඒතර වියෝග ප්‍රවේගයේ සාමාන්‍ය අපිට ගණනය කරන්නත් අවශ්‍ය නම් පුළුවන්. ඒතර මේ ගණනය කිරීමක් එක්ක අපි කතා කරමු. මේ වියෝග ප්‍රවේගය කියන එක ගණනය කරන්නත් අපි යොදාගන්නේ යාන්ත්‍රික ශක්තිදාන්ත්‍රී මූලධර්මයේ තමයි. දැන් ශක්තිදාන්ත්‍රී ධාති මතක තියාගන්න මේක ගුරුත්වාකර්ෂණ නැත්නම් අපි කියනවා මේ චන්ද්‍රිකාවක ශක්තිය ගැන ඉස්සර කතා කරමු. චන්ද්‍රිකාවක ශක්තිය කතා කරන්නේ ඒවත් එක්ක තමයි ගන්න වෙන්නේ. හරි? එතකොට ග්‍රහ වස්තුවේ නැත්තම් චන්ද්‍රිකාවේ මොකක් හරි මුළු ශක්තිය සංස්ථිතික වෙන්නේ. ග්‍රහ වස්තුවේ හරි මොකේ හරි මුළු ශක්තිය සංස්ථිතික වෙන්නේ. මුළු ශක්තිය සංස්ථිතික වෙන්නේ. යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමේ දානවා. වස්තුවේ මුළු ශක්තිය සංස්ථිතික වෙන යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමේ දානවා. මේක යාන්ත්‍රික ශක්ති සංස්ථිති නියමේ දානවා. යාන්ත්‍රික කැලේ විතරයි දාන්නේ. ශක්ති සංස්ථිති නියමේ යා ශාක්ෂණී චාලක එක
V1 සමාන වෙන්න ඕන චාලක දෙක V2 මෙතනදී මෙතෙන්ට මෙයාගේ මෙතන ඉදි චාලක ශක්තියක් තියෙනවා ඒක ඇවිල්ලා මේ චන්ද්‍රිකාවේ චාලක ශක්තිය DMM බෙදීම R ඒක චාලක ශක්තිය ඒ වගේම තමයි මෙයාට විභව ශක්තියකුත් තිබ්බා එතන මොකද්ද ඔව් එයාගේ විභව ශක්තිය මොකද්ද එතකොට මෙතන චාලක ශක්තිය මේක දාගත්තොත් මේ ප්‍රවේග වෙන්න බෑ නේද හරි මෙතෙන් අපි ගමු භාගයයි මේ වගේ හරි භාගයයි m වගේ මෙයාගේ විභව ශක්තිය මතක් කරගන්න ඉස්සල්ලා DMM බෙදීම R මේක ඍණකුත් තියෙනවා එහෙනම් ශක්ති දාන්තිදී මූලධර්මය දාන්න පුළුවන් මේක වඩා මේව දාන්නකම MV කියලාම ගන්නකම් මේක හැබැයි විභවය මම ඒක මෙහෙම දාන්න මේ පැත්තට ගියාට පස්සේ මෙයාගේ ශක්තියක් නැහැ කියලා ගන්නකොට විභව ශක්තියක් නැහැ චාලක ශක්තියක් නැහැ ආන්දේට යවන්නේ නෑ right එතකොට මේ V ඇවිල්ලා ප්‍රවේගය මේ V විභවය මේ ස්ථානයේ සමානිකාරී right එතකොට අපිට වියෝග ප්‍රවේගය ගණනය කරන්න පුළුවන් වියෝග ප්‍රවේගය V කියලා ගත්තේ කැපිටල් V very simple sorry වියෝග ප්‍රවේගය V නම් වියෝග ප්‍රවේගය වන්නේ තරහ වෙලා යන්න ගිය ප්‍රවේගය වන්නේ වියෝග හේතේ බලවෑන් සම්පූර්ණයෙන්ම විදිලා අභ්‍යවකාශය යන්නේ එන්ඩෝන ප්‍රවේගය. එතන මෙයාගේ භාගයයි mv වර්ගය මෙතන m කියලා කියන්නේ ඕක ආවේ. හැබැයි මෙතෙන්ට අපිට විභවය කියන එක ඍණ එකක්. dm බෙදීම r මේක ඍණ. සමානයි යා පැත්ත බිඳ. ඒ විදිහ. එතකොට ගන්න පුළුවන්. මෙයාගේ මේ කැලල ඍණක් වෙනවා. ඒතර භාගයයි mv වර්ගය ඍණ GMM බෙදීම සමානයි බිඳුව මෙයා මෙහෙට ගියොත් භාගයයි MV වර්ගය සමානයි GMM බෙදීම මෙයාගේ n කැපුණොත් වියෝග ප්‍රවේගය එනවා මෙතන දෙක මේ ගණන් ගියොත් B වර්ගය සමානයි 2 GM බෙදීම R එතන වියෝග ප්‍රවේගයේ වර්ගමූල 2 GM බෙදීම මේ සමීකරණ ළම යන එක වගේ જાතිය වලින් ඉන්නේ විභවය කියන්නේ ඍණ GM බෙදීම R කියනවා ආයකල ඒක වියෝග ප්‍රවේගය 2 GM කියනවා චාන්ද්‍රිකාවේ ප්‍රවේගය GM කියනවා ඉතින් මේක කරන්න දෙයක් නැහැ ඒක මතක තියාගන්න වෙනවා හැබැයි පටල ගන්නේ නැහැ සමීකරණේ විතරක් මතක තියාගත්තොත් දැන් ගණේ පහළ වෙනවා එයි මේකේ විභවයටත් B ගන්න ඒක ආවිලා GM බෙදීම ඕක ගුරුත්ව ලේසර තීව්‍රතාවය ගත්තොත් GM බෙදීම වර්ග ඊළඟට බලය ගත්තොත් එහෙම DMM බෙදීම R වර්ග ඊළඟට මේකේ චන්ද්‍රිකාවේ ප්‍රවේගය දුන්නා වර්ගමූල GM බෙදීම R මේක දෙනවා 2 GM බෙදීම R ඉතින් මේවා පැටලෙනවා හැබැයි සිද්ධාන්තයත් එක්ක හරියට මතක තියාගන්න වෙනවා මෙතන කැපිටල් R ගත්තා නම් මොකද වෙන්නේ? පෘථිවිය ආරයත් එක්ක යන්නේ පෘථිවිය ආරයෙන් මිදෙන්න ඕනේ. එළියට යන්නේ. ඔව්. මේක පෘථිවිය ආරයෙන් මේ කැපිටල් R එක දාන්නේ. එතකොට මේක වෙනවක් තේරුම් පෘථිවිය ආරයෙන් මිදෙන්න ඕනේ. දැන් පෘථිවිය ආරයෙන් යන්නේ ඇයි? ඒක මිදෙන්න ඕනේ. මේවා මේ සමීකරණ කියලා කටපාඩම් කරන්න යන්න ඒවා ඔක්කොම එක වගේ වෙනවා අන්තිමට. ඒක නිසා මේ සමීකරණ කටපාඩම් කරන්න බෑ මේ සිද්ධාන්තයක අදාළව යොදා ගන්න බලන්න. ඒ තින් සමීකරණ මත තියෙනවා වෙනවා. පටල ගන්න නැතුව. ඒතර වියෝග ප්‍රවේගය එනවා වර්ගමූල 2 GM බෙදීම R කියලා. ඒතර පෘථිවියේ වියෝග ප්‍රවේගය අපි හොයමු. පෘථිවියේ වියෝග ප්‍රවේගය හොයන්න පුළුවන් නැත්නම් ඒ අර ඉස්සෙල්ලා කතා කරපු ග්‍රාමවත් පෘථිවිය නම් ඒකෙන් එළියට යන එක මොකක් හරි චන්ද්‍රිකාවක් කරන මොකක් හරි කියමු. ඒතර පෘථිවියේ වියෝග ප්‍රවේගය හොයන්න ඕන. පෘථිවියේ වියෝග ප්‍රවේගය V සමානයි 2 GM බෙදීම R වර්ගමූල 2 GM බෙදීම R වර්ගමූල ඒතර 2 GM බෙදීම R ට අපි අර ඉස්සල්ලා ආදේශ කරා වගේ අරයන්ගෙන්
ගෙනල්ලා දාගමු GM බෙදීම R කියන්නේ සිම්පල් GR වර්ගය කියන එක. දැන් දැම්මොත් එහෙම v සමානයි වර්ගමූල මේ හරි කියන්නේ පෘථිවිය බෙදලා කියන්නේ පෘථිවිය වියෝග ප්‍රවේගය योग प्रवेग v समान मूल දෙකයි gm බෙදීම r කියලා ගත්තා gm කියන්නේ ශේෂ තීව්‍රතාවයෙන් අර විදිහෙන් ගත්තා මෙයා g සමානයි gm බෙදීම r වර්ගය නම් මෙයා මේක ගන්නොත් එහෙම gr වර්ගය සමානයි gm ඒක මෙතෙන් කරන්න සිම්පල් gr වර්ගය මෙතෙන් දාන්න මූලය දෙකයි මේ gm වෙනුවට මේක දාන්න r වර්ගය බෙදීම right දැන් පෘථිවියේ වියෝග ප්‍රවේගය හොයන්න පුළුවන් මේකේ ආකාර ලැබෙනවා v සමානයි මූල 2 gr කියලා එනවා v සමානයි මූල 2 g කියන්නේ 10යි මේක අරය ඇවිල්ලා r කියන්නේ පෘථිවියේ අරය පෘථිවියේ අරය r කියන්නේ පෘථිවියේ අරය 6400යි කිලෝ නම් 10යි ඕක සුළු කරගත්තොත් එහෙම 64 මූලයක් තියෙනවා 8යි කියලා. v සමානයි මූල 2යි 8යි 1 2 3යි 3යි 9යි කියන්නේ 3යි. ඔය වගේ එකක් තමයි මූල 2 කියන්නේ 1.8යි ගන්න වගේ දෙන්නේ. ඔය ඒක සුළු කරලා ගත්තොත් එහෙම කීයක් විතර දෙන්නේ? 1.4ක් වගේ ඉන්නේ. එතකොට 8ක් වැඩි කරොත් එන්නේ 11ක් විතර තමයි ඉන්නේ. ඒතර 11යි 10යි 3යි 11යි 10යි 3යි ms විනේ. තෝදා වියෝග ප්‍රවේගය නැත්තම් මේක v සමානයි kms විනේ කියලා ගන්නවා. වියෝග ප්‍රවේගය ගන්න එක ගන්න පුළුවන්. තප්පරයට කිලෝමීටර් v 11යි. ඒ කියන්නේ අර කක්ෂය වටා කරගෙන පෘථිවිය කක්ෂය වටා කරගෙන ග්‍රහ වස්තුවක නැත්තම් ඕනෑම ග්‍රහ වස්තුවක පෘථිවිය විතරක් නෙවෙයි ඕනෑම වෙනත් ග්‍රහ වස්තුවකට කක්ෂය වටා කරගෙන වෙනත් අභ්‍යවකාශ වස්තුවකට ඒ කක්ෂයෙන් ගැලවිලා එයාගේ අභ්‍යවකාශයේ නිදාසේ චලනය වෙනවා එතනින් මිදෙන්න ඕනේ කියන ප්‍රවේගය තමයි ඉන්නේ ප්‍රවේගයේ වේගය අතරම 11යි 10යි නැත්නම් තප්පරයට කිලෝමීටර් 11යි කියන්නේ right ඕක ගණනය කරගන්න right ඕක ගණනය කරගන්න චන්ද්‍රිකාවට සාපේක්ෂව එක ගණනය කිරීම කරන්න right මේක ගණනය කරන්න ඊළඟ අපි අවසාන සිද්ධාන්ත කොටසට යන්නේ ගුරුත්වය ශ්‍රේෂ්ඨ ඒකකයේ තුල අවසාන සිද්ධාන්ත කොටසට සාකච්ඡා කරන්න යන්නේ මේක අදා ගන්න විදිහයි. අවසාන සිද්ධාන්ත කොටසට යන්නේ මේක ඇවිල්ලා මේ ඊටාම පැරණි සිද්ධාන්තයක් අතර සාමාන්‍යයෙන් අපි දන්නවා මේ නිව්ටෝනියාගේ භෞතික විද්‍යාව කියලා කියන්නේ ඉතින් පැරණි තමයි 1600 ගණන් වල හදාගත්ත එකක්. ඉතින් ඒකේ සංකල්ප තමයි අපි පාවිච්චි කරනවා. ඊටත් වඩා පැරණි 1400 ගණන් වල 500 ගණන් වල වගේ හදාගත්ත එකක් තමයි කෙප්ලර් නියම කියලා කියන්නේ. හරි ඊළඟට අපි ලියන්න මාතෘකාව
සූර්යයා වටා ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳ කෙප්ලර් නියම. සූර්යයා වටා ග්‍රහ වස්තුන්ගේ චලිතය. ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳ සූර්යයා වටා ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳ කෙප්ලර් නියම. කෙප්ලර් නියම. කෙප්ලර් නියම වල කෙප්ලර්ගේ කෙප්පර නෙමෙයි. කෙප්ලර් නියම. ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳ කෙප්ලර් නියම. ඇත්තටම මේවා මේ සමහර කාලවල ඔයාලා ඉගෙන ගන්නත් ඇති මේ ජොහානස් කෙප්ලර් කියන විද්‍යාඥයා සාමාන්‍ය 1400 ගණන් වගේ මත විදියට 1400 500 ගණන් වල වගේ ඉතා පැරණි විද්‍යාඥ දාර්ශනිකයෙක් ග්‍රහ වස්තු පිළිබඳ නැත්නම් අපි කියන තාරකා විද්‍යාව පිළිබඳ විශාල මේ කරපු බුද්ධලෙක් තමයි. මෙයාගේ මේ කෙප්ලර් නියම කියන එක තමයි මෙයාගේ මේ ග්‍රහ වස්තුන්ගේ චලිතය සම්බන්ධ කෙප්ලර් නියම තමයි ඔයාලා සිද්ධාන්තයක් වශයෙන් මේ සූර්යාගේ චලිතය සහ ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳව දැනගත යුතුයි. මේක මේ කෙප්ලර් නියම සම්බන්ධයෙන් කතා කරොත් කෙප්ලර් නියම වල මූලික නියම තුනක් තියෙනවා. පළවෙනි එකම කියන්නේ මේ සූර්යා වටා ග්‍රහ වස්තුන්ගේ චලිතය ඉලිප්සාකාර මාර්ගය කියන කාරණයත් එක්ක දැන් මේ ඉලිප්සාකාර මාර්ගය කියන එක එක් සූර්යා මේ එක නාමයක් කොටගත්ත නැත්නම් මේ සූර්යා එක නාමයක් කරගත්ත ඉලිප්සාකාර මාර්ගය යනවා කියන එක තමයි පළවෙනි කෙප්ලර් නියමයෙන් කියන්නේ. සෑම ග්‍රහ වස්තුවක්ම සූර්යා කේන්ද්‍ර කරගත්ත ඉලිප්සාකාර මාර්ගය පොඩි පන්ති දෙකක් අර ග්‍රහලෝක අඳිද්දී ඉස්සලාම ඉන්නේ බුධ ඊට පස්සේ දිගුරු පෘථිවිය ආකාර බ්‍රහස්පති සෙනසුරු ආදී වශයෙන් නෙප්ටියුන් රූටොත් දැන් අයින් කරලත් එක තියෙන්නේ. ඒවා අඳිද්දිත් ඒ දවස්වල අපි කිව්වා සූර්යා කේන්ද්‍රයයි ඊට පස්සේ වටේ යනවා කියලා සූර්ය කේන්ද්‍රවාදී පෘථිවි කේන්ද්‍රවාදී ආදී වශයෙන් එක එක જાතිය කොහොමරි මේක කියන්නේ මේ සූර්ය කේන්ද්‍රවාදයක් කියන එක. එතකොට සූර්ය කේන්ද්‍රවාදය කියලා කියන්නේ මෙතන සූර්යා කේන්ද්‍ර කරගත්ත අනිකුත් ග්‍රහ වස්තු චලිත වෙන්නේ සූර්යා කේන්ද්‍ර කරගත්ත ඉලිප්සාකාර මාර්ගය. සූර්යා එක්නාභයක් කොටගත්ත ඉලිප්සාකාර මාර්ගය කියනවා කියන එක තමයි පොඩි ළමයෙක් වුණත් ඔබ දන්නවා. මේක තමයි පළවෙනි කෙප්ලර් නියම. සූර්යා කේන්ද්‍ර කරගත්ත සෑම ග්‍රහයකම සූර්යා කේන්ද්‍ර කරගත්ත නැත්නම් එක්නාභයක් කරගත්ත ඉලිප්සාකාර මාර්ගයක චලිත වීම කියන එක තමයි පළවෙනි නියමය යටතේ අපි සටහන් කරගන්න ඕනේ. රයිට්. ඒක ලියන්න පළවෙනි නියමය ලියන්න සෑම ග්‍රහයකම සූර්යා එක්නාභයක් මේක සූර්යා කේන්ද්‍ර කරගන්න. සූර්යා එක්නාභයක් කොටගත් ඉලිප්සාකාර පතයක සූර්යා එක්නාභයක් කොටගත් ඉලිප්සාකාර පතයක චලිත වේගය. ඉලිප්සාකාර පතයක චලිත. ඉලිප්සාකාර පතයක. ඒක සාමාන්‍යයෙන් අපි ඕනෑම පොඩි ළමයෙක් වුණත් ඔය තාරකා විද්‍යාව පිළිබඳව වුණත් ඔය පොඩි ගුවන්ති වල වුණත් ඔය ඉලිප්සාකාර මාර්ගය කියන කතාව දාන්න. දෙවෙනි එක්කෙනා ටිකක් අලුත් එක්කෙනෙක් හැබැයි ඉතින් ලොකු කාරණයක් නෙමෙයි මේක මේ සූර්යයයි වෙනත් ග්‍රහ වස්තුන් සම්බන්ධතා එයාලගේ මේ ග්‍රහ වස්තුන් මේ සමාන කාලවලදී සමාන වර්ගඵල තමා මෙයාගේ ඇදෙන්නේ කියලා කියන්නේ. නැත්නම් මේ සමාන කාලවලදී සමාන වර්ගඵල තමයි මෙයා මේ කවර් කරන්නේ. නැත්නම් අපි කියනවා මේ ග්‍රහ වස්තුන් මෙයත් එක්ක චලනය වෙනවනේ ඇත්තටම. එතන මේ සූර්යයයි මේ ග්‍රහ වස්තුව යාකරන රේඛාවක් අපි මනක් කල්පිතව ගත්තොත් සූර්යයයි ග්‍රහ වස්තුවේ මේ යාකරන රේඛාවක් අපි මනක් කල්පිතව ගත්තොත් එම රේඛාව මගින් සමාන කාලවලදී සමාන වර්ගඵල දෙනවා කියලා කියන්නේ. මේක සමාන කාලයකදී මේ රේඛා සමාන වර්ගඵල හදනවා කියලා කියන්නේ. ඉතින් මෙයාගේ වර්ගඵල සමානව යන්නේ. සමාන කාලවලදී සමාන වර්ගඵල හදනවා කියන්නේ. එතන මේ සූර්යා සහ මේ අනෙකුත් ග්‍රහ වස්තුන් යාකරන රේඛාව මේ රේඛාව සමාන කාලවලදී සමාන වර්ගඵල තමයි මෙයාගේ හැදෙන්නේ කියලා කියන්නේ. අඳින එකක් නෙමෙයි. අතට මෙයාගේ මේ ආවරණය වෙන්නේ මේක මේ භ්‍රමණය වෙන්නේ. අර සමාන කාලවලදී සමාන වර්ගඵල අඳිනවා කියන කාරණා. ඒතර ඕක දැනගන්න ඕනේ. ඊළඟට මේ සූර්යයයි ග්‍රහ වස්තුයි අතර
දුර සහ ආවර්ත කාලය අතර සම්බන්ධය. මේ සූර්යයා මේ ග්‍රහවස්තුන් අතර දුර අපි සිම්පල් r කියලා ගත්තොත් මේවට තියෙන දුර සිම්පල් r. මේ සිම්පල් r ගේ ඝනය නැත්නම් මේ සූර්යයාට තියෙන සූර්යයාගේ ඉඳලා අනෙකුත් ග්‍රහවස්තුන්ට තියෙන දුරෙහි මධ්‍යයන්නේ අතර මේක මේ දුරවල් තියෙනවානේ අනන්ත සංඛ්‍යාවක් තියෙනවා ග්‍රහවස්තුන් වල. ඒතර සූර්යයයි ග්‍රහවස්තුයි අතර දුරෙහි මධ්‍යයන්. දුර ගණනය කරලා දුරේ මධ්‍යයන්නේ කරගෙන මධ්‍යයන්නේ ඝනය. ඝනය කියලා දුක්ඛිනි වල. අනුලෝම සමානුපාතිකයි කියන ආවර්ත කාලයේ වර්ගය. අනුලෝම සමානුපාතිකය කියලා කියන ආවර්ත කාලයේ සූර්යයා වටා ආවර්ත කාලයේ වර්ගයේ අනුලෝම සමානුපාතිකය කියන එක තමයි තුන්වෙනි නියමයෙන් දැනගත යුතු කාරණා. මේවා ඉතින් මේ දැනගත්තා වැඩි ලොකු කාරණා නෑ. මේ පොඩි ගණනය කිරීමකින් මේක ඔප්පු කරලා දාන්නත් පුළුවන්. right. එතකොට මේ පළවෙනි නියමය නැවතත් කියනවා සූර්යයා එක් නාභියක් කරගත්ත ඉලිප්සාකාර මාර්ගයක තමයි සාමාන්‍ය ග්‍රහවස්තුන් ජනනය වෙන්නේ. ඒක තමයි පළවෙනි නියමයෙන් කියන්නේ. සෑම ග්‍රහයකම සූර්යයා එක් නාභියක් කරගත්ත ඉලිප්සාකාර මාර්ගයක යනවා කියන එක. දෙවෙනි නියමයෙන් කියන්නේ සූර්යයා සහ ග්‍රහවස්තුන් යා කරන රේඛාව. නැත්නම් සූර්යයෙකුයි යම්කිසි ග්‍රහයක යා කරන රේඛාව මගින් සමාන කාලවලදී සමාන වර්ගඵල නැත්නම් සමාන වර්ගඵල තමයි යාගේ වැහෙන්නේ නැත්නම් මෙයා චලනය වෙන්නේ. සමාන කාලවල සමාන වර්ගඵල. ඊළඟට මේ සූර්යයා සහ ග්‍රහවස්තුන් අතර නැත්නම් යම්කිසි ග්‍රහයක අතර තියෙන දුරේ නැත්නම් මධ්‍යයන්න දුරේ ගණන ආවර්ත කාලයේ වර්ගයේ අනුලෝම සමානුපාතිකයි කියන එක තමයි තුන්වෙනි නියමයෙන් කියන්නේ. එතන මේ අවසාන නියමය අපිට සාධනය කරන්න පුළුවන්. අවසාන නියමය අපිට සාධනය කරන්න පුළුවන්. එතන මේක සාධනය කරපු එක මම දාලා දිනවා. ඒක සාමාන්‍යයෙන් අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහටමයි කේන්ද්‍ර අபிසාරී බලයත් එක්ක යන්න වෙන්නේ. හරි? මේක මේ සාධනය කරන්න පුළුවන්. මේක මම කලින් අදපු ගානක් තිබ්බා. සාමාන්‍යයෙන් අපි පෘථිවිය මේව දිනවා කියමු. පෘථිවිය දිනවා නැත්නම් සූර්යයා වෙනින්නවා. මේ සූර්යයාට ආතුරින් වෙච්ච මේ ග්‍රහවස්තුව කතා කරමු සිම්පල් එකෙන් වෙච්ච ස්කන්ධයක් තියෙන කියලා. මෙයා මේව වෘත්තාකාර පතයක යනවා. මේක මේ දැන් 3-4 වෙනිවතාවක් කලින් මේ වෘත්තාකාරත ඊර්ෂාකාර ආදරන්න ඕයන්. මෙයාගේ ආකර්ෂණ බලය විතර ගුරුත්වාකර්ෂණ බලය m බෙදීම r වල dm බෙදීම r වගේ මෙයාට කේන්ද්‍ර අපසාරී බලයක් ලබන කරොත් පද්ධතිය නම් ඔය කාරණා. මේ කේන්ද්‍ර අපසාරී බලයේ ආවර්ත කාලයක් හදා ගන්න පුළුවන්. මේ කේන්ද්‍ර අපසාරී බලයගේ ආවර්ත කාලය හදා ගන්න අපි ලේසියෙන් ලියාගන්න mr ඔමෙගා වර්ගය කියන. එතකොට මෙයාගේ කේන්ද්‍ර අපසාරී බලය ලකුණු කරොත් පද්ධතිය සමතුලිතයි නැවත මේ දෙන්න සමතුලිතයි. කේන්ද්‍ර අපසාරී බලය ලකුණු පද්ධතිය මේකට විභජනය කරනවා mr ඔමෙගා වර්ගය කියලා මම දාගත්තේ ආවර්ත කාලය දාගන්න ඕන නිසා. dmm බෙදීම r වර්ගය කියලා ගන්න පුළුවන්. dmm බෙදීම r වර්ගය කියලා ගන්න පුළුවන්. ඔමෙගා කියන්නේ 2.5 බෙදීමදී 2.5 බෙදීමදී එතන දාගත්තොත් එහෙම mr 2.5 බෙදීම t ගේ වර්ගයක් dmm බෙදීම r. මෙතන mn ගන්නොත් මෙයාගේ වර්ගය අයින් කරොත් එහෙම 4.5 වර්ගය t වර්ගය සමානයි. මෙතන r එකක් තියෙනවා. අතන දිනවා dmm r ගණය. r ගණය එක පැත්තකට ගන්න d වර්ගය එක පැත්තකට ගෙනවොත් මෙතන ඔය r වර්ගයක් තියෙනවා. මේ r වර්ගයයි මේ r වර්ගයයි මේ r වර්ගයයි මේ පැත්තට අරගෙන දුන්නොත් මෙතන r ගණයක් එනවා. මෙහෙ කරන් ගියොත් එහෙම t වර්ගයක් එනවා. dm t වර්ග 4.5 වර්ග. එතකොට මේවා නියතනේ 4.5 වර්ග dm ඌව නියත. දැන් මේ පෘථිවියේ ස්කන්ධයක් තියෙනවා. එහෙනම් මේ නියත නම් මේ දෙන්න අනුලෝමව සමානුපාතිකයි කියලා සාධනය කරගන්න. ඕකම සාධනය මේක වල තියෙනවා. ඒක පැහැදිලිව බලා ගන්නකො සාධනය කරන් දෙන සම්මතලාට අහලා තියෙනවා සාධන. ඊළඟට මේ චන්ද්‍රිකාවක මේ ඉතා කුඩා දෙයක් අපි දැනගන්න මේක ඕකෙන් අපි ප්‍රධානම සිද්ධ
සිද්ධාන්ත කොටස් ටික ඉවරයි. ඒකක් මේ සමානක් අවස්ථාවක මේ චන්ද්‍රිකාවක් තුල තියෙන වස්තුන්ගේ බර නැතිවීම නැත්නම් බර රහිත වීම කියන එක ගැන පොඩි ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. හරි. ඒතර ඒක ගැනත් අපි චූටි දැනගැනීමක් අවශ්‍යයි නේද? right. මේක කියාගන්න පුළුවන් මානව සිද්ධාන්තය වල තියෙනවා. මේ චන්ද්‍රිකාවක් තුල ඇති වස්තුන්ගේ නැත්නම් මේ චන්ද්‍රිකාවගේ බර රහිත වීම කියන කාරණා. මොකද මේකේ සිද්ධාන්තය කියන එක දැනගත යුතුයි. චන්ද්‍රිකාවක බර රහිත වීම කියන්නේ චන්ද්‍රිකාවක බර රහිත වීම. අතන මේ චන්ද්‍රිකාවක බර රහිත වීම කියන එක වෙන්නේ සාමාන්‍යයෙන් ඔයාලා නිර්මාණය කරගත්ත සිද්ධාන්තයක් තමයි අතර මේක. මේක චන්ද්‍රිකාවක බර රහිත වීම කියන එක සාමාන්‍යයෙන් වෙන්නේ අපි කියමුකෝ දැන් මේ වගේ කක්ෂයක පෘථුවියේ ඉඳලා මේ පෘථුවිය මේ අන්තිමයට අද බලයට යන සිද්ධාන්තේ මූලධර්මයෙන් හද රූපය තමයි යදින්නේ. මෙයාගේ මේ පෘථුවියේ කේන්ද්‍ර කරගත්ත මේ වගේ කක්ෂයක මෙයා සිම්පල් නිස්කන්ධයක් යනවා කියලා ගත්තොත් මෙයාගේ මේ වගේ ග්‍රාහකත්වයක් v වේගයෙන් චලනය වෙනවා. මේ දෙන්න අතර දුර r කියලා අපි ගමු. මේ දෙන්න අතර දුර අපි r කියලා ගත්තොත් මේක ආයත අර කියනවා කියන්නේ මෙයාගේ කේන්ද්‍ර අවකාශී බලය සහ අභිධාරී බලය, ගුරුත්වජ බලය, කේන්ද්‍ර විධාරී අවකාශ. කේන්ද්‍ර විධාරී සහ අවකාශී බලය ලබන මධ්‍ය සම්බුද ඊට අමතරව මෙයාගේ මේ වස්තුවක් නැත්නම් මෙයාගේ මේ ඇතුළත තියෙන හෝ මේ චන්ද්‍රිකාවම ගත්තා සම්පූර්ණ. මෙයාගේ මේ ස්පර්ශ ප්‍රතික්‍රියාවක් අපි ගත්තොත් මේ ඇතුළේ තියෙන වස්තුවක්. මේක අපි ගමුකෝ මේ චන්ද්‍රිකාවේ ඇතුළේ තියෙන සිම්පල් එම් කියන නිශ්චල ස්කන්ධයක් කියලා. මේ චන්ද්‍රිකාව තුල මේවා විතා ගුණායව නැති විතර දෙනවා. මේක ඇතුළේ තියෙන විතා ගුණා සිම්පල් එම් ස්කන්ධ ගත්තොත් මෙයාගේ මේ පෘෂ්ඨයට ස්පර්ශ වෙලා තියෙන ස්පර්ශ ප්‍රතික්‍රියාව R කියලා ගන්න. එතකොට මේක ස්පර්ශ ප්‍රතික්‍රියාව. මේක ස්පර්ශ ප්‍රතික්‍රියාව. මේක R කියලා ගන්න. එතකොට මෙතන අපිට දැන් අලුත් එකේ දාගන්න ඕනේ. ඇතුළත තියෙන ස්කන්ධයක් ගත්තා. චන්ද්‍රිකාවේ ඇතුළත තියෙන ස්කන්ධයක්. එයාගේ මේ ස්පර්ශ ප්‍රතික්‍රියාවත් එක්ක යන්නේ. මොකද මේ බල රහිත වීම කියන කාරණයක් තියෙනවා. එතකොට මේකෙත් අර විභේදන සංකල්පයම දැම්මොත් මේ පැත්තට mv වර්ග බෙදීම ඊට අමතරව ධන r එකක් ගන්න වෙනවා මේක ස්පර්ශ ප්‍රතික්‍රියාවක් අපි දාගත්තා. ඊට අමතරව මෙයාගේ gmm බෙදීම r වර්ගයේ තියෙනවා සමානයි ඉන්දජර ගන්න. right. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් r උත්තර කරගන්න පුළුවන් එහා පැත්තට නැගි r සමානයි gmm බෙදීම r වර්ගයේ ඍණ mv වර්ග බෙදීම මේක මේ v වර්ගය කියලා කියන්නේ මොකක්ද? ඔව් v වර්ගය කියන්නේ චන්ද්‍රිකාවේ ප්‍රවේගය. මෙතන v වර්ගය චන්ද්‍රිකාවේ ප්‍රවේගය. මොකක්ද? gm බෙදීම r. v වර්ගය ගත්තොත් මේ වර්ගමූලය අයින් කරන්න මේකේ ප්‍රවේගය වර්ග ගත්තොත් එතන මෙතෙන්ට අපිට දැම්මොත් මෙයා. මෙතෙන්ට දැම්මොත් මුන් දෙක සමාන. ඒතකොට ඉස්පාද ප්‍රතික්‍රියාව මොකක්ද වෙන්නේ? gmm බෙදීම r ඍණ මෙයා v වර්ගයේ මෙතනින් ආවම මේක චන්ද්‍රිකාවේ වේගය. ඒක කලින් කතා කරා. චන්ද්‍රිකාවේ වේගය. මේ චන්ද්‍රිකාවේ වේගය මෙතන ආදී ඒකට මෙයා වර්ග කළා දුන්නොත් gm එකනේ. එතකොට gmm බෙදීම හරි. මෙතන වර්ගයක් ගත්තා නේද? right. එතන වර්ගයක් ගත්තා නේද? mv වර්ග බෙදීම r. right. මෙතන අපිට මොකක්ද උනේ? කේන්ද්‍ර විචාරී වල ලකුණු කරවලා වෙනවා සුදුද ඒක හරියි. ඒ කාරණයක් එක්ක ආවා. මෙතන ගත්තා. මෙතන තව r එකක් කියලානේ. අයි gmm ගේ r එක. ඒතර වර්ගයක් කියන්නේ. හරියයි. මෙතන දැන් v වර්ගයත් r එකක් තියෙනවානේ. මේ r එක ඒ r එකක් දාගන්න ඕනේ. දැන්
එතකොට මේ දෙක සමානයි නම් R සමානයි බිඳුවයි කියලා එන්නේ. එතකොට මේ චන්ද්‍රිකාවක් තුල ඇති යම් කිසි නිශ්චල වස්තුවකේ චන්ද්‍රිකාවේ අංශුවක් අතර ඇති ස්පර්ශ ප්‍රතික්‍රියාව ඇත්තටම නෑ කියලා තමයි කියන්නේ. චන්ද්‍රිකාව තුල ඇති වස්තුන්ගේ බර රහිත ස්වභාවය කියන එක කතා කරන්න උතන. ඒත් මේකෙන් තමයි එන්නේ මෙයාගේ ස්පර්ශ ප්‍රතික්‍රියාව ශූන්‍යයක් කියලා තමයි එන්නේ මේ සිද්ධාන්ත වලට අනුකූලව. මේ බාහිරාහිත භාවයක් නෑ කියලා එන්නේ. ඒතර සාමාන්‍ය මේ බර රහිත භාවයක් නැත්තම් මේ චන්ද්‍රිකාවක් තුල ඇතුළත උඩුකුරු තරමක් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා කියනවා. උඩුකුරු තරමක් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා කියනවා. ඊට අමතරව මෙයාගේ මේ සම්මාන ධාරා නැත්තම් අපි කියනවා පීඩනාන්තරත් එක්ක එන සම්මාන ධාරා ඇති වෙනවා කියලා කියනවා. right ඔය ටික තමයි සාමාන්‍ය මේ බර රහිත ස්වභාවය කියන එකත් එක්ක යනකොට සාමාන්‍ය ඔයාලගෙන් ඇහුවොත් එහෙම චන්ද්‍රිකාවක බර රහිත වීමට හේතුව මොකක්ද කියලා ඇත්තටම චන්ද්‍රිකාවේ බර රහිත වීම ප්‍රධාන හේතුව තමයි චන්ද්‍රිකාවක් තුළ ඇති ඕනෑම වස්තුවක් නැත්නම් චන්ද්‍රිකාව සම්පූර්ණයෙන්ම ගත්තත් ස්පර්ශ ප්‍රතික්‍රියාව නියමයි. දැන් මෙයාගේ ස්පර්ශ ප්‍රතික්‍රියාව ශූන්‍ය වීම කියන කාරණය තමයි යන්නේ. right. ඕක තමයි ගුරුත්ව ශේෂ්ත්‍රය යටතේ තියෙන සියලුම සිද්ධාන්ත ටික ඔය ටික තමයි. පළවෙනිම දවසේ අපි කතා කරා නිව්ටන්ගේ සාර්වත්‍ය ගුරුත්වාකර්ෂණ නියමයේ සම්බන්ධයෙන් කතා කරා F සමාන gm මෙදී මාර්ගයෙන් මෙතනක් දාලා තියෙනවා. ඒක කතා කරා. ඊළඟට ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගැන කතා කරා. ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය ශේෂ්ත්‍රයේ මත රඳාපවතිනවා. ශේෂ්ත්‍රයෙන් එළිය යොත් වෙනස් වෙනවා. ඒ කාරණා ඊළඟට ගුරුත්වාකර්ෂණ බලය කියන එක ස්කන්ධය මත රඳාපවතිනවා. ශේෂ්ත්‍රය රඳාපවතින්නේ නැහැ කියලා කිව්වා. ඒ කාරණාත් එක්ක කතා කරා. ඊළඟට ඊට පස්සේ දවසේ අපි කතා කරා ගුරුත්වජ විභවය සහ ඒ අතර තියෙන සිද්ධාන්ත ගුරුත්ව විභවයක් කියන්නේ මොකක්ද කියලා ඒකක ධනාරෝපණයක් මේ ශේෂ්ත්‍රය තුළට යම් කිසි ලක්ෂයක් විතර අනන්ත ඉඳලා ලකිනීදී කරන්න ඕන ශේෂ්ත්‍රයට එරෙහිව කරන්න ඕන කාර්යය කියන කාරණාත් එක්ක කතා කරා ගුරුත්වජ විභවය කියන සිද්ධිය. අද අපි සිද්ධාන්ත කිහිපයක්ම සාකච්ඡා කරා. සාමාන්‍යයෙන් පෘථුවියක් වටා චලනය වන චන්ද්‍රිකාවක චලිතය සහ පෘථිවි චන්ද්‍රිකා සියල්ලේම චලිතය සහ යාගේ ප්‍රවේගය සම්බන්ධ සිද්ධාන්ත කතා කරා. ඊට අමතරව චන්ද්‍රිකාවක් යම් කිසි ශ්‍රේෂ්ඨයෙන් විදිලා එළියට යන්න පුළුවන් වියෝග ප්‍රවේගයක් ගැන සාකච්ඡා කරා. ඊළඟට චන්ද්‍රිකාවක් සතු මුළු ශක්තිය ඍණ GMM බෙදීම 2r කියලා ව්‍යුත්පන්න කිරීමක් කරා. ඒ ටික සාකච්ඡා කරා. ඒකල්ලා ඒකේ අදාළ චන්ද්‍රිකාවේ වේගය භූස්ථාවර චන්ද්‍රිකාවක අරය ඒ කාරණා කතා කරා. ඊළඟට අවසානයේ කතා කරා සූර්යයා හා අනෙකුත් ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳ කෙප්ලර් නියම. ඊටාම සුළු සිද්ධාන්ත ටිකක් විනාඩි ගානකින් මතක තියාගන්න පුළුවන් සරල ගණනය කිරීම සහ සරල සිද්ධාන්ත වෙන්නේ. රචනාගත ගැටලුවක් ආවොත් ඇදුවා නැත්නම් හදන්න බෑ. ඉතින් ආවොත් තමයි හදන්න වෙන්නේ. මොකද ගුරුත්වජ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් රචනාගත ගැටලු එනවද නැද්ද කියලා අපි නම් දන්නේ නැහැ. ඒක පේපර් එක හදලා කරනවානේ. හේතුව තමයි ගොඩක් මේ ළඟ පේපර් වල ගුරුත්වජ ශේෂ්ත්‍ර ගැටලු හදලා තියෙනවා, දාලා තියෙනවා. ඉතින් මේ අවුරුද්දේයිද කියන කාරණා ලබන අවුරුද්දේයිද ඊළඟ අවුරුද්දේයිද කියන එක උපකල්පනය කරන්න විතරයි පුළුවන්. මොකද මේ අපේ යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග ධාරා විද්‍යුතේ තාපය වගේ අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙනවා කියන එක අපි දන්නවා. හැබැයි මේ වගේ එකක එච්චර ලොකු බලපෑමක් කරන්නේ නැහැ. හැබැයි මේකත් තමයි ඔයාලගේ විභාගයේ බලපෑමක් කරන්න පුළුවන්. බැරි වෙලාවක රචනාගත ගැටලුවක් ආවොත් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් සිද්ධාන්ත කොටසක් තමයි මේක යන්නේ. right. එතකොට ඔයාලා මේ දැන් මේක මේ අධ්‍යයනය කරන්න ඉස්සෙල්ලා මේ සිද්ධාන්ත ටික වෙනම ෂෝට් නෝට් එකක් හරි ගාගෙන මේක අධ්‍යයනය කරනවා. මේක අධ්‍යයනය කරලා ඉවරලා ඔය තියෙන ගැටලු මේ මගේ ටියුට් එකේ අද මම ටියුට් එක ගත්තේ නැහැ ගණන් හදන්නත් බැරි වුණානේ. right. ඒ වුණාට මම සාමාන්‍යයෙන් ගණන් 40ක් විතර මේක සාකච්ඡා කරලා 30ක් 40ක් සාකච්ඡා කරා. මේකේ ගණන් 73ක් විතර තියෙනවා. තවත් ඔන්න ඔයාලා රචනාගත ගැටලු ගන්න පුළුවන් අලුත් පේපර් වල තියෙනවත් එක්ක. ඉතින් මේ ගණන් 73 අදගොත් ඔයාලා මොකද සිද්ධාන්ත දැනුමක් වෙනවා. ඒ වගේම ගණිතය සම්බන්ධ මේ ගුරුත්වජ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් සියලුම සිද්ධාන්ත ආවරණය වෙනවා. ඒකල දැන් මේ ඔයාලගේ මේ ටියුට් එක ඔයාලා හදලා හැදුවේ නැත්නම් ආය සාකච්ඡා කරලා දෙන්නවා නෑ. මොකද සමහරක් අය මම දන්නවා මේක දැන්
ගුරුත්ව ශේෂ්ඨ පාඩමේ තිබ්බ වීඩියෝ මේ එක පෙළට බලාගෙන වීඩියෝ එක ගණන් හදාගෙන යන ළමයෙක් ඉන්න පුළුවන්. මේක බලලා අතහැරලා දාලා ඉන්න ළමයෙක් ඉන්න පුළුවන්. ඒක ඉතින් තම හිතට සමාත වෙන සේවනල්ල කියලා කියනවා. තමන්ගේ වැඩේ තමයි දැන් විභාගේ ළඟ අය ඉන්නවා. තව අවුරුද්ද විභාගේ තියෙන අය ඉන්නවා. ඒක එක කාරණා ඉන්නවා. හැබැයි ඉතින් තමන්ගේ උනන්දුව තමයි මේවා අතරතාවව දෙන්නේ. දැන් මේ වෙද්දී කම්මැලිකම නිදිමත ඉන්නවද දන්නේ නැහැ. කවන්න ඒ වුණාට හැබැයි මේක කාරණයක් තියෙනවා මතක තියාගන්න. ඔයාලා මේ කොයි වෙලේ කොහොම ඉගෙන ගත්තත් ළමයි ඔයාලගේ අවසාන විභාග පෙපර් එකේ උත්තර දෙනවා මේක වටින්නේ. ඒක නිසා මේකෙන් බහුවර්ණයක් හරි නැත්නම් දෙකක් හරි තුනක් හරි මේකෙන් ඇහුවොත් ඒකට උත්තර ලියා ගන්නයි රචනා කර ගන්නවත් දැම්මොත් ඒකට උත්තර ලියා ගන්නයි මේ සිද්ධාන්තම අත්‍යවශ්‍යයි. right. එතකොට අපි ඊළඟ දවසේ සාකච්ඡා කරන්න ඕන වෙන්නේ හරි. ලබන සතිය අපි දිනයක් දාගන්නේ ඔයාලගේ ගැටලු මත. දැන් ඔයාලා මේ ටියුට් එක අද ලබන සතිය හෝ ඊළඟ සතිය. මේක ටියුට් එක හදලා ඔයාලගේ ගැටලු ටික මට ඉදිරිපත් කරන්න. WhatsApp හරි මොකක් හරි ගමන්නේ ඔයාලා එනකොට හරි ගමන්නේ ක්ලාස් වල ඉදිරිපත් වෙන ලාවට හරි ගමන්නේ ඔයාලා මේක අධ්‍යයනය කරලා මේක ගැටලු හදලා මේකේ නිවැරදි පිළිතුරු කරගන්න බැරි නැත්නම් මොනවාරි ප්‍රශ්න තියෙන ගැටලු තියෙන එක මට දාන්න. එහෙම දැනවට පස්සේ මම වෙනත් දවසක් දාගෙන අපි මේකේ සිද්ධාන්ත ටික ඉවර කරගෙන යනවා. ඊට පස්සේ අපි විද්‍යුත් ශේෂ්ඨ පාඩම මෙතන මේ පන්තියේදී සාකච්ඡා කරන්න ගමු. ඒකත් මේ ලොකු ඒකකයක් නෙවෙයි උනාට මීට වඩා බලපෑමක් කරන්න පුළුවන් ඒකකයක්. ඒකත් එක්ක අපි සාකච්ඡා කරමු. right. හරි. එහෙනම් මේ ටික තමයි දැන් කතා කරන්න තියෙන්නේ. මේකෙන් ගණන් හදන්න වැඩ කරන්න නිදා ගන්න එපා. දැන් වුණත් ඔයාලා දැන් මේ වෙලාවේ 8යි නම් ඔයාලා ගෙදර ගිහිල්ලා කෑම කාලේ වෙලා නිදා ගන්නවා කියලා කියන්නේ ඔයාලා පැරදි. මේක මේ වෙලාවෙත් ඔයාලා තව පැය දෙකක් තුනක් හරි වැඩක් කරගෙන තමන්ගේ ඉස්සරහට යන්න උත්සාහ කරනවා නම් අන්න එතන තමයි ජයග්‍රහණය තියෙන්නේ. right. හරි. අපි එන ඊළඟ දවසේ කතා කරමු.